පේනවද නැද්ද? පේනවා සර්. හරි. පේනවා දැන් කැප්ම් භාවිතා කරලා අපි හොයමු දැන් මේ කීයද කියලා පිළිවෙල නේද? හරි. ඉතින් අපි කැප්ම් සමීකරණය ලියාගමු. ඒ කැප්ම් සමීකරණ කියනම දන්නවා required rate of return සමානයි දැන් cost of equity සමානයි RF ධන beta RM minus RF නේද? तर මේක risk free rate එක දීලා තියෙනවද ගානේ? දීලා තියෙනවා ප්‍රවර්තන භාණ්ඩාගාර බිල්පත් අනුපාතය 9 කියලා දීලා තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් අනුපාතය කියන්නේ මොකක්ද? risk free rate එකද නැද්ද? කාටද කියන්න පුළුවන්? risk free rate එක තියෙන කාටද? අපි කතා කරන්නේ risk free rate එකක් තියෙන කාටද? කාටවත් මතක නැද්ද? සාමාන්‍යයෙන් ලංකාවේ හෝ ඕනම රටක risk free rate එකක් තියෙන කාටද? රජයට. කතා කරා. ඔව් රජයට තියෙයි. රජයේ risk free rate එකක් තියෙන. රජයේ නිකුත් ඔව් සෝ ටැක්ස් හරි කරලා සල්ලි ගෙවන්න පුළුවන් නේද? නමුත් ලංකාවේ ආණ්ඩුව ඩොලර් වලින් බැඳුම් කරක් නිකුත් කරොත් එතන risk free rate එකක් නැහැ කියලා අපි කතා කරා නේද? එවනම් එතන භාණ්ඩාගාර බිල්පත් අනුපාතය දීලා තියෙනවා. මේක ඇවිල්ලා 2018 සැප්තැම්බර් 2018 සැප්තැම්බර්. හරි. එහෙනම් risk free rate එක දීලා තියෙනවා 9යි කියලා. ඊළඟ වෙළඳපොළ ප්‍රතිලාභ අනුපාතය return of market දීලා තියෙනවා 16ක් කියලා. බීටා දීලා තියෙනවා 1.25ක් කියලා නේද? හරිම ලේසියෙන් විනාඩියක්වත් යන්නේ නැහැ ලකුණු 5ක් ගන්න පුළුවන් නේද? ඔව් 9යි risk free rate එක 9 දාන බීටා 1.25යි. මාකට් එකේ රිටර්න් එක දීලා තියෙනවා 16ක් අඩු කරනවා 9ක් සුළු කරාම උත්තරේ කීයද එන්නේ? කීයද සුළු කරාම? සුළු කරාම උත්තරේ එන්නේ හැමෝටම 17.75. මේ තමයි cost of equity නැත්නම් සාමාන්‍ය කොටස් වල පිරිවෙල. මේ උත්තරයක් කවද හැමෝටම? ආවද නැද්ද? මම කිව්වා මේ වගේ දෙයක් හදන්න කියලා නේද? මේ උත්තරයක් දාවේ. ඔව් සර්. ඔව් නේද? හරි. මේකේ දෙවෙනි කොටස තමයි චුට්ටක් අමාරු. ඇයි කියලා බලමු. හදපුවා නම් තේරෙන්නේ ඒක අමාරු ඇයි කියලා මම කිව්වේ කියලා නේද? ඊළඟට අහනවා කම්පියුටර් අංගා ඉංග්‍රීසි පෙළ තියෙන්නේ පොඩ්ඩයි සිග්නල් එක සිංහල පෙළ මේක කියනවා HP PLC සමාගමේ ණය ප්‍රාග්ධනය සඳහා බදු පෙර පිරිවැය ගණනය කරන්න කියලා. ඒතර ණය ප්‍රාග්ධනයේ හැටියට මෙයාගේ මොනවද තියෙන්නේ? ගානි කියනවා HP PLC සමාගම ණය කර මිලියන 2ක් ඩිබෙන්චර්ස් තියෙනවා නේද? රුපියල් 101කට නිකුත් කර ඇත. මෙම ණය කර වසර 2කට පසුව ඒවායේ මුණතගේ වෙන රුපියල් 100කට නිදහස් කළ යුතු අතර 112ක වාර්ෂික කූපන අනුපාතිකයක් ගෙවිය යුතුය. ණයකරයන්ගේ ප්‍රවර්තන මිල රුපියල් 101ක් වේ. HPCLC සමාගමේ බදු අනුපාතය 125ක් ගිලක් තියෙනවා. එවනම් මම කිව්වා ණයකර වගේ එකක් නිකුත් කළා තියෙන වෙලාවක මොකක්ද අපි බලන්නේ? අදාළ ණයකරය මොනවද කියලාද අපි බලන්නේ? මම කියලා දුන්නා. ගිය සතියේ නායකරයක් වගේ එකක් නිකුත් කරලා තිබ්බ කිව්වහම මොකක්ද අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. අදාළ නායකරය නිකුත් කරලා තියෙන්නේ නැත්නම් අදාළ නායකරයේ වර්තමාන වෙළඳපළ අනුව ඒ වෙළඳපළ මිල තියෙන්නේ අධි මිලටද සම මිලටද ඌර මිලටද කියලා මම බලන්න කියලා කිව්වා නේද? එහෙමනම් මේ දෙන්න මේ
කියන ණය කරේ තියෙන්නේ අධි මිලටද උණ මිලටද සම මිලටද? මේ නිකුත් කරලා තියෙන ණය කරේ තියෙන්නේ උණ මිලටද සම මිලටද අධි මිලටද? වර්තමාන වෙළඳපොලේ මිල 101යි නේද? එහෙනම් මේක අධි මිලක්ද උණ මිලක්ද සම මිලක්ද? සමමිල. කවුරුත් දන්නේ නැද්ද? මේක මොන මිලටද තියෙන්නේ? එක්සෑම් එකත් කිට්ටුයි නේද? දැන් මතක තියෙනවනේ. මේක මොන මිලටද තියෙන්නේ? අධි මිලට ඔව් අධි මිලට තියෙන. ඇයි අධි මිලට තියෙනවා කියලා කියන්නේ මෙහි වටිනාකම එහි මුහුණු තගයට වඩා වැඩි නිසා නේද? මුහුණු තගය තමයි 100 කියලා කියන්නේ. දැන් වෙළඳපොලේ මිල 101ක් කියන්නේ මේක අධි මිලකට තමයි වෙළඳපොලේ අලෙවි වෙන්නේ නේද? බැරි වෙලාවත් මේකේ වෙළඳපොලේ මිල 100ක් වුණා නම් මෙහි පිරිවැය කීයද? අපි දන්නවා ඕනම බැඳුම් කරේක වටිනාකම එහි මුහුණු තගයට සමාන වෙන්නේ මොන අවස්ථාවේද? අපි ඉගෙන ගත්තා නේද? බැඳුම් කර පාඩමේ. ඕනෑම බැඳුම් කරේක ණය කරේක එහි වෙළඳපොලේ මිල මුහුණු තගයට සමාන වෙන්නේ මොන අවස්ථාවේද? මොන අවස්ථාවේද? මොකට මතක තියෙනවා අපි ගොඩක් කතා කරා නේද කීප සැරයක්. මොන අවස්ථාවේද? මතකද? පොලි අනුපාතිකයේ සලාක අනුපාතිකයට සමාන වුණාම ඔව් වෙළඳපොලේ පොලි අනුපාතිකය සලාක අනුපාතිකයට සමාන වුණොත් තමයි අදාළ බැඳුම් කරේ වෙළඳපොළ මිල එහි මුහුණ තගයට සමාන වුණේ නේද? ඒව කතා කරා. එහෙමනම් බැරි වෙලාවත් මේ ගානේ 101 ප්‍රවර්තන වෙළඳපොලේ මිල 101 දෙන්නේ නැතුව 100යි කියලා දුන්නොත් මෙහි බැඳුම් කරේ පිරිවැය කීයද? ගානක් හදන්න ඕනේද? තු හොයන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න. මේක 101යි කියන්නේ නැතුව 100යි කියලා දුන්නොත් මේ බැඳුම් කරේ පිරිවැය කීයද? cost of debt කීයද? වෙනත් දෙයක් මම යහන. 101යි කියන්නේ නැතුව 100යි කියලා දුන්නොත් cost of debt කීයද? පිරිවැය කීයද? සමමිලට අල වෙනවා කියලා කියන්නේ මොන අවස්ථාවකද අපි දැන් කතා කරා. සලාක අනුපාතිකය වෙළඳපොළ පොලි අනුපාතිකයට සමාන වුණොත් අදාළ බැඳුම් කරේ වටිනාකම එහි මුහුණ තගයට සමාන වෙයි කියලා අපි ගණන් හදලා ඔප්පු කරලා අපි ඉගෙන ගත්තා නේද? එහෙමනම් බැරි වෙලාවත් මේ ගානේ ප්‍රවර්තන වෙළඳපොලේ මිල 101 කියන්නේ නැතුව 100යි කියලා දුන්නොත් මේ බැඳුම් කරේ පිරිවැය කීයද? කීයද පිරිවැය? 100 පිරිවැය 100ද 112යි? පිරිවැය කියන්නේ ප්‍රතිශතයක් හැටියට නේද? 12ද 100ද? තාත් ලේසි කරොත් 112යිද 100ද? 112යි නේද? හොඳට මතක තියාගන්න ගාන කියවලා අදාළ බැඳුම් කරේ වටිනාකම එහි මුහුණ තගයට සමාන වෙලා තිබ්බොත් මේ ගාන අනුව 101 වෙනුවට 100යි කියලා දීලා තිබ්බොත් අපිට ගාන හරිම ලේසි කිසිම දෙයක් හදන්න ඕනේ නැහැ. අදාළ බැඳුම් කරේ පිරිවැය 112යි කියලා කෙලින්ම ගන්න පුළුවන්. නේද? මොකද හොඳට මතක තියාගන්න එක එක්සෑම් එකක කෙලින්ම සමමිලට අලෙවි වෙයි කියලා දීලා තිබ්බා. එතකොට කෙලින්ම කූපන් අනුපාතිකයේ සමානයි අදාළ බැඳුම් කරේ පිරිවැය වෙනවා. නමුත් අවාසනාවකට මේ ගානේ එහෙම නැහැ නේද? දැන් අපි මොකද කරන්න ඕනේ? ඒ අදාළ බැඳුම් කරේ පිරිවැය හොයන්න ඕනේ. බැඳුම් කරේක වටිනාකම කොහොමද එව්වේ? මතක් කරොත්. කොහොමද බැඳුම් කරේක වටිනාකම හෙව්වේ? බැඳුම් කරයක් නේ ඕන මූල උපකරණයක වටිනාකම කියන්නේ මොකද? අපි ඉගෙන ගත්තේ මතක් කර නේද? ඕන මූල උපකරණයක වටිනාකම කියන්නේ මොකද? ෆයිනෑන්ස් වල අපි ඕන මූල උපකරණයක වටිනාකම කියලා කියන්නේ එහි අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම නේද? එහෙම නේද? එහෙමද නැද්ද? එහෙමද නැද්ද? මතක නැහැ පොඩ්ඩක්වත් නේද? මතක නැද්ද නැත්නම් කවුරුත් උත්තර නොදී ඉන්න. මතක තියාගන්න
ඕනම මූල්‍ය උපකරණයක වටිනාකම කියලා කියන්නේ අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකමට. හරි. කමන්නේ. දැන්වත් මම මේ කියන ටික මතක තියාගන්න. එතකොට එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් වෙයි නේද? හරි. එහෙනම් අපි දැන් මේක වටිනාකම හොයන්නේ කොහොමද? මේ බෙදුම් කරේ වටිනාකම පිටුම මාකට් ප්‍රයිස් කියලා සමාන වෙනවා පළවෙනි අවුරුද්දේ හම් වෙන කූපන් එක බෙදන්න ඕනේ එක දන cost of debt වලින් නේද? දන කූපන් එක දෙවෙනි අවුරුද්දේ හම් වෙන කූපන් එකට මුහුණතග එකතු කරලා ඒන උත්තරේ බෙදන්න ඕනේ එක දන cost of debt වලින් නේද? මෙවැනි අපි වටිනාකමයි. නැත්නම් අපි වෙනදා විදිහට හොයන්නේ කොහොමද? 0.1 කියලා දාගත්තා. කූපන් එක ගත්තා. ෆේස් වැලියු එක ගත්තා නේද? මේක කූපන් 112යි කියලා දීලා තියෙනවානේ. දැන් අවුරුද්දක කූපන් එක 12යි. දෙවෙනි අවුරුද්දේ කූපන් එක 12යි. මොනතගේ 100යි. මේ තමයි අපේ මුදල් ප්‍රවාහය නේද? මේ ටික මම හිතන්නේ හැමෝටම තේරුණා නේද? තේරුණ නැත්නම් කියන්න. මෙවනේ අපි වටිනාකම හිතුවේ. ඊළඟ මොකද කරේ? මේන වටිනාකම අදට වට්ටම් කරා. අදට වට්ටම් කරාම මේකේ වටිනාකම 101යි කියලා දීලා තියෙනවා. අපි දන්නේ නැහැ 12 කීයෙන් වට්ටම් කරොත් මේ 101 එන්නේ කියලා නේද? 1යි මේක 112 එක බෙදි ධන KD වල දෙවෙනි බලය. මෙන්න මේ KD වලගේ හොයාගත්තොත් ඒක තමයි cost of debt කියලා කියන්නේ. ඊට අදාළ තොරතුරු දීලා තියෙනවා මේ විදිහට. දැන් cost of debt හොයාගන්න ඕනේ. පැහැදිලි නේද? මම ඒවා කියලා දුන්නා YTM වෙන විදිහ අපි මතක් කරගත්තොත් නේද? එහෙනම් මේ අපි ලියා ගන්න පුළුවන් 101 සමානයි 12 බෙදීම එකදන cost of debt වල පළවෙනි බලය එකතු කිරීම 112 බෙදීම එකදන cost of debt වල දෙවෙනි බලය. එතකොට මේ වගේ දුන්නාම YTM හොයන්න ක්‍රම හතරක් තියෙනවා කියලාත් අපි ඉගෙන ගත්තා. මතකද හැමෝටම? YTM හොයන්න ක්‍රම හතරක් තියෙනවා කියලා ඉගෙන ගත්තා කියලා. මතකද? මතකද නැද්ද? පළවෙනි ක්‍රමය මොකද්ද? අවබෝධය. පළවෙනි ක්‍රමය අත්හදා බැලීම් ක්‍රමය නේද? අත්හදා බැලීම් ක්‍රමයේදී මොකද අපි කරේ? මේ cost of debt වලට එක එක ගැන ආදේශ කරලා බලනවා මේ 101 එනවද කියලා. උත් ඒක එක්සෑම් එකේ කරන්න බෑ නේද? පොඩි කාලයක් තියෙන්නේ. පිට එක එක ආදේශ කර කර බලන්න කාලයක් නැහැ. ඊළඟ ක්‍රමය තමයි ප්‍රස්ථාර ක්‍රමය. ප්‍රස්ථාර ක්‍රමයේදී මොකද කරේ? පට්ටම් අනුපාතික දෙකක් යටතේ වටිනාකම් දෙකක් අරගෙන ඒක ප්‍රස්ථාරය ලකුණු කරලා අපිට හොයාගන්න පුළුවන්. නමුත් ඒකත් අපිට එක්සෑම් එකේ කරන්න බෑ. ප්‍රස්ථාර කොලයක් දෙන්නේ නැති නිසා නේද? තුන්වෙනි ක්‍රමය තමයි අපි ඉගෙන ගත්ත අවබෝධයෙන් හදන ක්‍රමය. අවබෝධයෙන් හදද්දී අපිට මොනවද ඕනේ උනේ? වට්ටම් අනුපාතිකයන් දෙකක් යටතේ ඉස්සෙල්ලා වටිනාකම් දෙකක් හොයාගන්න ඕනේ. නේද? මතකද එහෙනම්? අපි එහෙම කරා. වට්ටම් අනුපාතයක් කියන්නේ cost of debt අගයන් දෙකක් යටතේ වටිනාකම් දෙකක් හොයාගන්න ඕනේ. දැන් මට කවුරු හරි කියන්න බලන්න මේකේ cost of debt වලගේ 112ක් වුණොත් වටිනාකම කීයද? ගණන් හදන්න නැතුව අපිට හොයාගන්න පුළුවන්. අපි ඉගෙන ගත්තා. එතෙන්දී ණය පිරිවැය සලාක අනුපාතිකයට සමාන වෙනවා. එනත් ඉතින් කිව්වොත් සලාක අනුපාතිකයට වෙළඳපොළ පොලි අනුපාතිකයේ සමාන වෙනවා. එහෙනම් මේ බෙදුම් කරේ වටිනාකම කීයක් වෙන්න ඕනද? කීයක් වෙන්න ඕනද? 100යි නේද? අපි ඉගෙන ගත්තා. මුහුණු තගයට සමාන වේ කියලා අපි ගොඩාක් සැරයක් ඉගෙන ගත්තා නේද? එහෙමනම් දැන් අපිට ඕනේ 101ක් වෙද්දී මෙන්න මේ අගය තමයි අපි හොයාගන්න ඕනේ. එහෙමනම් වටිනාකම වැඩි කරන්න පොලි අනුපාතිකයන් අපි මොකද කරන්නේ? වැඩි කරන්නද ඕනේ අඩු කරන්නද ඕනේ? අඩු කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් අපි දන්නවා මේ cost of debt වලගේ 11යි ඕ ඒ වගේ ගාණක් වෙයි කියලා නේද? අපි හරියටම දන්නේ නැහැ නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? තව වට්ටම් අනුපාතිකයක් උපකල්පනය කළා තව වටිනාකමක් හොයාගන්න ඕනේ. අපි නිසා අපි හිතමු දැන් 130ක් වගේ ගමු බලන්න. දැන් 130ක් යටතේ වටිනාකම කීයද කියලා හොයාගන්න බලන්න. කොහොමද අපි හොයන්නේ වටිනාකම? මොකද කරන්න ඕනේ 12 බෙදන්න ඕනේ 1 ධන දශම 3 පළවෙනි බලය එකතු කරන්න ඕනේ 112 එක ධන දශම 3
දෙවෙනි බල. කන්න බාන වටිනාකම කීයක් වෙනවද කියලා මම හදුවා. කවන්න අපි කවුරුත් තාම හැදුවේ නැහැ. අපි 120යි කියලා එකක් මෙච්චර ලොකු එකක් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. 120. ඔයාලට කැමති ගාණක් ගන්න පුළුවන්, 30 ගන්න පුළුවන්, 50 ගන්න පුළුවන්. ඔයාලට කැමති ගාණක් එකේ ප්‍රශ්නයක් නැහැ. ඔය 120යි කියලා එකක්. කියන බාන 12 බෙදීම 1.2 උත්තරේ කියන. ඒ වගේම අපි ඊළඟ සතියේ තමයි අන්තිම පාඩම. ඊළඟ සතියෙන් පන්ති නවත්තනවා. සෑමෝම ඊළඟ සතියේ එන්න. ඊළඟ සතියේ තමයි අන්තිම දවසේ ක්ලාස් එක තියෙන. ඊට පස්සේ රිවිෂන් පටන් ගන්නවා කියලා ඔතට දන්නවද? කිව්වද IBSL එක? රිවිෂන් තියෙන දවස් කිව්වද? දන්නවා සර්. දාලා තියෙනවා. කවදද ඒ? කවද තියෙන්නේ දන්නවද? මට පොඩි මිස්ටේක් එකක් වුණා. දැන් 120ට වඩා සරි අපි මේක දැන් වටිනාකම වැඩි වෙන පැත්තට යන්නේ නේද? 101ක් කියන්නේ වටිනාකම වැඩි වෙන්නයි ඕනේ. ඒ නිසා අපි මේක 110යි කියලා ගමු. 120 දාලා තදන්න පුළුවන්. නමුත් අපි 110යි කියලා ගමු. මේක 1.1යි 6යි 12 බෙදීම 1.1 කියලා කියන්නේ 10.91යි එකතු කිරීම 20 අරගෙනත් හදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මොකද මේ විදිහට හදමු කරේ 112 බෙදීම 1.2 දෙවෙනි බලය 77.78යි මේ දෙක එකතු වෙනවා 88.69ක් නේද? මේ උත්තරයක් එනවද? අසුවට දශම 69 වගේ උත්තරයක් එනවද? එහෙම උත්තරයක් ආවද? 88.69 කියලා උත්තරයක් ආවද? හරි එහෙම උත්තරයක් ආවද නැත්ද? සුවට දශම 69ක් ආවා. එහෙමනම් 10 දී උත්තරය ආවා 88.69. ඊයර ප්‍රස්ථාර ක්‍රමය කියලා කිව්වේ මේක ප්‍රස්ථාරයක ලකුණු කරොත් මේ පැත්තට අපිට ගන්න පුළුවන් ප්‍රාග්ධන පිරිවැය මේ පැත්තට ගන්න පුළුවන් වටිනාකම පේනවා 112 දී වටිනාකම දාගත්ත 100යි කියලා 100 අනිත් පැත්තට ප්‍රස්ථාර දෙන්නේ ප්‍රාග්ධන පිරිවැයන් දෙක ඇවිල්ලා මෙතන 110යි මෙතන 112යි මම හැදුවා හරියද? මම හැදුවා හරියද? හැදුවා හරියද? කාටට කියන්න පුළුවන් වරදක් තියෙනවා. මොකක්ද වරද? කොතනද වරද? කාටට කියන්න පුළුවන්. කොතනද වරද? වරදක් තියෙනවා කියලා පේනවද කාටද?
වරදක් තියෙනවා කියලා කාට හරි පේනවද? අඩුම ගන්න හිම දෙයක් හරි පේනවද? එතන 77.78 නෙමෙයි නේද දෙන්නවා. අයිවා මේක වරදක් කියලා කියන්නේ අතර. ප්‍රාග්ධන පොලි අනුපාතිකය අඩු වෙනකොට පොලි අනුපාතිකය අඩු වෙනකොට වටිනාකම් ඉහළ යන්න ඕනේ නේද? 88.9 වගේ උත්තරයක් එන්න පුළුවන්ද? පුළුවන්ද බෑද? එතනින්ම තේරෙන්න ඕනේ මේ අපි හදපු තැන කොහේ හරි වරදක් තියෙනවා කියලා නේද? නැත්තම් මෙතන දෙන්නේ 92.56 නේද? එතන ඉන්නේ 92.56. 7යි 9.5 එකක් ඉතුරුයි 3යි 103.47. එහෙම උත්තරයක් දෙන්නේ. එහෙම උත්තරයක් ආවද? ආයෙත් වැරදිද කියලා බලන්න ඕනේ නේද? එකතු කරද්දි මටත් වැරදින්න පුළුවන්. එහෙනම් 103.47 එන්නේ ඒක හරි නේද උත්තරේ? උත්තර එන්න ඕනේ 103.47. එහෙමනම් 10 දී උත්තරේ මෙතන 103.47යි 12 දී මේ හරි 100යි කියලා. එතන 100. මේ දෙක අකල ප්‍රස්තාරයක් අඳින්න පුළුවන්. එතන 100යි. එතන තියෙනවා 101. එහෙනම් මෙහෙම රේඛාවක් ඇඳලා මෙන්න මෙහෙම පල්ලහැට ගත්තොත් අන්න මෙතන හොයාගන්න පුළුවන් වගේ නේද? මේක හොයාගත්තොත් ඒක තමයි ණය ප්‍රාග්ධනයේ පිරිවැය වෙන්නේ. නමුත් අපිට මේ දේ කරන්න බෑ ප්‍රස්තාර කොළ නැති නිසා නේද? මේ තමයි අර අපි කිව්ව ප්‍රස්තාර ක්‍රමය. ඉතින් අත්දැක බැලීම් ක්‍රමයේදී අපිට පුළුවන් දැන් පේනවා 110 දැම්මොත් 103.47යි කියලා. එහෙනම් දැන් මේක චුට්ටක් වැඩි කරලා බලමු. 111 ආදේශ කරලා බලමු. මේ උත්තරේ එනවාද කියලා. ඒ වගේ සැරෙන් සැරේ කරලා අපිට ඕනම් මේ උත්තරේ හොයාගන්නත් පුළුවන්. නමුත් ඒක එක්සෑම් එකේ කරන්න බෑ. හරි. අපි එහෙනම් මේක දැන් අර අවබෝධයෙන් හඳුනන ක්‍රමේ භාවිතා කරලා මේක හදමු. ප්‍රස්තාර ක්‍රමය මතක් වුණා කියලා මම හිතනවා. මේක චුට්ටක් අඩු කරමු. අපිට පේනවා වටිනාකම 3.47කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. පොලි අනුපාතිකය 100ට 0.02කින් වෙනස් කරනවා. ඒක තේරුණාද හැමෝටම? මොකද කරේ? පොලි අනුපාතිකය 112 සිට 10 දක්වා අඩු කරද්දී වටිනාකම 3.47කින් ඉහළ ගියා. මේක තේරුණාද හැමෝටම? තේරුණා නේද? පේනවනේ ලේසියෙන්. මොකද කරේ? පොලි අනුපාතික 112 සිට 10 දක්වා අඩු කරා 2කින් ඒ වෙනකොට වටිනාකම 3.47කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි ලියන්න පුළුවන් පොලි අනුපාතික 0.2කින් වෙනස් වෙනකොට වටිනාකම 3.47කින් වෙනස් වෙනවා කියලා. නේද? එහෙනම් පුළුවන් හොයාගන්න. ඊළඟට අපිට මේකම ලියන්න පුළුවන් වුණා වටිනාකම් 3.47කින් වෙනස් කරන්න පොලි අනුපාතික 0.2කින් වෙනස් කරන්න ඕනේ කියලා. එහෙමනම් අපිට හොයාගන්න පුළුවන් නේද වටිනාකම් 1කින් වෙනස් කරන්න පොලි අනුපාතික කොච්චරකින් වෙනස් කරන්න ඕනේද කියලා නේද? ඒක අපි හොයන්නේ කොහොමද? එහෙනම් දෙපැත්තම අපිට පුළුවන් 3.47කින් බෙදන්න. ඒතර 3.47 මේ පැත්තේ බෙදුවම වෙනවා 1කින් වටිනාකම් වෙනස් කරන්න පොලි අනුපාතික මෙච්චරකින් වෙනස් කරන්න ඕනේ කියලා අපි හොයාගන්නවා. තේරුණාද? දැන් මේක සුළු කරොත් වටිනාකම් 1කින් වෙනස් කරන්න පොලි අනුපාතික වෙනස් කරන්න ඕනේ ප්‍රමාණය මේක සුළු කරාම එනවා. අපි දන්නවා මේක ඍණ කියලා දන්නවා නේද? දෙක කියන එක ඍණ. එහෙනම් ඉන්න උත්තරේ ඍණ උත්තරයක් නේද? උත්තරේනවා 0.02යි 5යි 7යි 6යි. එහෙනම් පොලි අනුපාතික මෙච්චරකින් වෙනස් කරොත් වටිනාකම් 1කින් වෙනස් වෙනවා. දැන් අපිට ඇත්තටම අවශ්‍ය කොච්චරද? වටිනාකම් 1කින් වෙනස් කරගන්න නේද? එහෙනම් මෙතනින් වටිනාකම් වැඩි කරනවා කියන්නේ පොලි අනුපාතික අඩු කරන්න ඕනේ. අපි හොයාගත්තා 1කින් වෙනස් කරන්න පොලි අනුපාතික මෙච්චර ප්‍රමාණයකින් වෙනස් කරන්න ඕනේ කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? 0.12කින් අඩු කරන්න ඕනේ 0.02යි 5යි 7යි 6යි. දෙන උත්තරේ කීයක් එනවද? බිඳු 2යි 5යි 7යි 6යි තේරෙනවා 11.2ක් එහෙනම්
පොලි අනුපාතික 11.4යි දෙකක් වුණොත් අනිවාර්යයෙන්ම වටිනාකම 101ක් වෙයි. එහෙනම් අපි දැන් මෙතන උත්තරේ හොයාගත්තා නේද? 11.4යි 2යි මේ තමයි ඇත්තටම cost of debt උනේ. තේරුණාද අපි හදපෙටි? තේරුණාද? මේ විදිහට YTM හොයන්න ගණන් වල එන්න පුළුවන්. YTM එකකින් හොයාගන්න පුළුවන් cost of debt වලගේ. හරි. ඒක හුවත් ලකුණු 5යි. ඒක නම් චුට්ටක් වෙලා යනවා නේද? ඊට පස්සේ මේ දෙකම දන්නවා නම් බරතබු ප්‍රාග්ධන පිරුවය හැමෝටම හොයන්න පුළුවන්. ඒ නිසා මම මේක හදන්නේ මොකද ගන්දිනේ මේ හැම එකක්ම අදාළ බරතබු වගේන් වැඩි කරන්න තියෙන්නේ. ඒක හැමෝටම පුළුවන්. ඒ නිසා ඒක මම කරන්නේ ඊයොත් ඉතින් ඔයගොල්ලෝ 2018 මාර්තු ඒක මීට වඩා ලේසි. ඒකේ දෙවෙනි කොටසේ උත්තරේ මොකද්ද බලන්න. එක් ප්‍රාග්ධන මූලාශ්‍රයන්ගේ ප්‍රාග්ධන පිරිවැය හොයන්න කියලා තියෙනවා. ප්‍රාග්ධන මූලාශ්‍ර මෙතන තුනක් තියෙනවා. සාමාන්‍ය කොටස් තියෙනවා, වර්ණීය කොටස් තියෙනවා, ණය කර තියෙනවා. හරි. ඉස්සෙල්ලාම හොයන්න බලන්න සාමාන්‍ය කොටස් වල පිරිවැය කීයද කියලා. ගාන දීලා තියෙන තොරතුරු භාවිතා කරලා කියන්න බලන්න භාවිතා කරන්න පුළුවන් ආකෘතිය මොකක්ද කියලා. මොකක්ද භාවිතා කරන්න පුළුවන් ආකෘතිය? ගාන දීලා තියෙන තොරතුරු වලට අනුව සාමාන්‍ය කොටස් තියෙනවා, වර්ණීය කොටස් තියෙනවා, ණය කර තියෙනවා. එහෙමනම් භාවිතා කරන්න පුළුවන් ආකෘතිය මොකක්ද? ගෝඩන් ආකෘතිය. ඒකට හේතුව මොකද්ද? මේක රිස්ට්‍රී රේට් එක දීලා නැහැ. ඒ වගේම බීටා ගේ දීලා නැහැ. වෙළඳපොළ ප්‍රතිලාභය දීලා නැහැ. ඒකට අපි දන්නවා ඒකට කැප්ටන් සමීකරණය භාවිතා කරන්න බෑ කියලා. නමුත් අපිට දීලා තියෙනවා ලාභාංශ වර්ධන අනුපාතිකය දීලා තියෙනවා. ලාභාංශ දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට ගෝඩන් ආකෘතිය භාවිතා කරන්න පුළුවන් නේද? එහෙනම් හොයන්න බලන්න. කීයද කියලා? විනාඩි දෙකක් දෙන්නටක් ගලහන්න බෑ. මරන්නේ කීයද උත්තරේ? බලමු ගෝඩන් ආකෘතියට මේක ආදේශ කරලා. ගෝඩන් ආකෘතිය තමයි value of equity සමානයි D1 බෙදීම KE - G. පටසක වටිනාකම දීලා තියෙනවා 40 කියලා. අපි දීලා තියෙනවා දෙකක ලාභාංශයක් දෙවුවා කියලා. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ ලාභාංශ වර්ධන අනුපාතිකයෙන්. ඊළඟ අවුරුද්දේ ලාභාංශ ගන්න අපි දන්නේ නැහැ cost of equity අඩු කිරීම 8 නේද? එමනම් දැන් අපිට හරස් ගුණිතයක් කරන්න පුළුවන් 40 කිරීම KE - 0.08 සමානයි දෙක වැඩි කිරීම 1.08 කියලා කියන්නේ
0.16යි නම් අතන 40යි KE අඩු කිරීම 3.2යි 40යි KE සමානයි මේ පැත්තට ගියාම 3.2 එකතු කිරීම 0.16ක් වෙනවා නේද 40යි KE 6යි 3යි 3.36ක් වෙනවා එහෙනම් KE සමානයි 3.36 බෙදීම 40 0.08යි 4යි ඒ කියන්නේ 100ට ගත්තොත් 108.4යි කරනවා KE මේ උත්තරය අවද හැමෝටම මේ උත්තරයක් අවද හැමෝටම මේ උත්තරේ ආවද නැත්නම් වෙනස් උත්තරයක් දාන්න. ඒක මම සුළු කරද්දි කොහරි වැරදුනද? සුළු කරද්දි වැරදිලා තියෙනවද කොහෙද? එතන උත්තරේ අවුරුත් කිව්වේ නැහැ නේද? 2.16 0.16 නෙමෙයි. ඒක තමයි මම හොයාගත්තේ. එතන උත්තරේ 2.16 නේද? මේක වැරදි මේක අතර පෙරණ එක්සෑම් එකේ වෙන්න පුළුවන් වැරදි නේද 2.16යි 2.16යි 6යි 6යි 6.36යි 6.36 තමයි 40 බෙදෙන්න ඕනේ එනවා 0.13යි 4 ඒ කියන්නේ 113.4 හරි මේක තමයි හරි උත්තරේ මේ උත්තරය ආවනේ මට මේ වගේ උත්තරයක් හැමෝටම එන්න ඕන 13.4 හරි ඊකේ දෙවෙනි කොටසෙන් අහනවා අපි ප්‍රාග්ධන පිරිවේ වර්ග තුනක් තියෙනවනේ මේ ගානේ දැන් සාමාන්‍ය කොටස් වල හොයාගත්තා ඒකේ දෙවෙනි කොටසෙන් ඒකෙම අහනවා ඊළඟට අපි හොයන්නේ වර්ණීය කොටස් වල ඒතර වර්ණීය කොටස් නම් අපි කිව්වා ක්‍රම දෙකක් තියෙනවා කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා මේ වර්ණීය කොටස් නිදහස් කළ හැකි වර්ණීය කොටස් නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් කියලා. කිව්වා නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් නම් අපිට පුළුවන් ලේසියෙන්ම සදාකාලීනයක සමීකරණය භාවිතා කරලා වටිනාකම හොයන්න. ඒතර මේ ගානේ නිදහස් කරන දවසක් ගැන කියලා නැති නිසා අපි මේව ගමු කෙලින්ම නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක් හැටියට නේද? ඒතර සදාකාලීනක වර්තමානක ගෙවන්නේ කොහොමද? හරිම ලේසි. අදාළ සදාකාලීන වර්ණීය කොටස් වල සලාක අනුපාතය අදාළ පොලි අනුපාතයකින් බෙදුවාම වටිනාකම එනවා නේද? එහෙනම් මේ විදිහටම අපිට පුළුවන් එහෙමනම් value of preference shares සමානයි කූපන් එක බෙදීම cost of preference shares. ඒතර වටිනාකම දීලා තියෙනවා මේ වර්ණීය කොටසක 30යි කියලා. වගේම කූපන් එක දීලා තියෙනවා 3.6යි කියලා. cost of preference shares බලන්න අපිට හරස් ගුණිතය කරන්න පුළුවන්. එතකොට cost of preference shares සමානයි 3.6 බෙදීම 30. ඒතර එනවා කියදෙන් 3.6 බෙදීම 30. ඒතර එනවා 112. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නේද? 112යි කිය. දැන් අපි හොයාගත්ත වර්ණීය කොටස්. ඒක තවත් තියෙනවා නේද? 112ක ණයකරයකුත් තියෙනවා. එතෙන්දී තමයි ගාන පොඩ්ඩක් ආයෙ හොඳට කියවන්න. කියවලා මම උත්තරේ කියන්න බලන්න. වාර්ෂික කූපන් පොලී ගෙවන සමාගමේ ණයකර වෙළඳ පොලේ සම මිලට අලෙවි වේ කියලා දීලා තියෙනවා. කලින් ගානට වඩා චුට්ටක් වෙනස්. කලින් ගාන අධි මිලට අලෙවි වුණා. දැන් මේ ගානේ කියනවා සම මිලට අලෙවි වේ කියලා. එහෙමනම් ගානක් හදන්න ඕනද පිරිවැය හොයන්න? නැහැ සර්. සහ එහෙනම් අපිට මොකද කරන්න පිරිවැය කීයද? ලේසියෙන්ම ගන්න පුළුවන්. පිරිවැය කීයද? 112යි.
112 නේද? අපි ඉගෙන ගත්තා ඕනෑම බැඳුම් කරයක් ණය කරයක් වෙළඳපොලේ මිල සම මිලට තියෙනවා නම් ඒ කියන්නේ වෙළඳපොලේ මිල එහි මුහුණු තගයට සමාන වෙනවා නම් ඒ වෙලාවේ අදාළ බැඳුම් කරේ සලාක අනුපාතිකය වෙළඳපොලේ පොලි අනුපාතිකයට සමාන වේ කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ නේද? මනම් කෙලින්ම ගන්න පුළුවන් ණය කරේ පිරිවැය 112යි කියලා. සරලවම කියේ ගාන හොඳට කියවන්න සමමිලද අධිමිලද අවමිලද කියලා. සමමිලයි වුණොත් හරිම ලේසි කෙලින්ම කූපන අනුපාතිකයේ සමානයි අදාළ උපකරණේ පිරිවැයට. නමුත් අධිමිලට හෝ ඌන මිලට කියලා දීලා තිබොත් ටිකක් අමාරු. අපි ඉස්සෙල්ලා කරා වගේ අනුපාත දෙකක් යට තගයන් දෙකක් හොයාගෙන අර අපි ඉස්සෙල්ලා කරපු process එකෙම වටිනාකම හොයාගන්න වෙනවා. මම හිතුවා දැන් හැමෝටම මේක පැහැදිලි ඇති කියලා. ඒ වගේම බරතැබු ප්‍රාග්ධන පිරිවහන්න හැමෝටම පුළුවන් නේද? කරන්න තියෙන්නේ මොකද්ද? අදාළ පිරිවැය අදාළ බරතැබුව ගෙන වැඩි කරන්න. වගේම ණය කර ගන්නකොට බදු අනුපාතිකය අඩු කරන්නත් මතක තියාගන්න. මොකද ණය කර වලට අපි ගවන්නේ පොලි කියන එක බදු ගාඩ අඩු කරගන්න පුළුවන්. 1 - t කියන කතාව මතක කරන්න එපා. ණය කරගත්ති. හරි. එහෙනම් එකක් දැන් හැමෝටම හදන්න පුළුවන් නේද? හරි. ඔච්චරයි ඔය සම්බන්ධ ගණන් තියෙන්නේ. දැන් මම හිතන්නේ හැමෝටම හැම පේපර් එකකම 80ක් ලකුණු 80ක් ගන්න පුළුවන් මට්ටමක දැන් හැමෝම ඉන්නවා. ගිහිල්ලා බලන්න පාස් පේපර්ස් හැමෝටම දැන් 80කට වඩා වුණත් ගන්න පුළුවන් මට්ටමක දැන් ඉන්නවා හැමෝම. හරි. එහෙනම් අපි අද පටන් ගමු අපේ අන්තිම පාඩම. අද හවස් වරුවේ මොකක් කරේ හෑන්ඩ් අවුට් එකක් ආව නේද? හම්බුණා නේද? හම්බුණාද නැද්ද? අද හවස් වරුවේ මොකක් කරේ හෑන්ඩ් අවුට් එකක් හම්බුණාද? හම්බුනේ නැහැ සර්. හම්බුනේ නැද්ද? වත්කම් වකීම් කළමනාකරණය කියලා මොකක් කරේ හෑන්ඩ් අවුට් එකක් හම්බුනේ නැද්ද? එවනවා කියලා කිව්වා ඒක වුණා. ඒක මොකුත් හම්බුනේ නැද්ද? හම්බුලා නේද? කවන්නේ මං හිතන්නේ වල ඇත්තේ අපි පාඩම කරමු අද හවසට හරි හම්බෙයි ඔය කට්ටියට. අපේ අන්තිම පාඩම වත්කම් වකීම් කළමනාකරණය සර් පාඩම. දාලා තියෙනවා සර්. දාලා තියෙනව නේද? දැන් මාස 3ක් 4ක් පන්ති කරා නේද? ඒ අන්තිම පාඩම මේ වත්කම් වකීම් කළමනාකරණය වැදගත් වෙන්නේ බැංකුවල ඉහළ කළමනාකාරීත්වයට. මොකද බැංකුවක ප්‍රධාන කාර්යය තමයි මේ වත්කම් වකීම් කළමනාකරණය කරන එක. හරියට වත්කම් වකීම් කළමනාකරණය කරොත් බාණ්ඩුව ලාභ බැංකුව ලාභ ලබයි. හරියට කරේ නැත්නම් අදාළ බැංකුව බංකොලොත් වෙන්න පුළුවන්. ඒතර බැංකුවක් ගත්තොත් සාමාන්‍ය එදිනදා ගන්න තීරණ මොනවද? බැංකුව කළමනාකාරීත්වයට ගන්න තියෙන තීරණ මොනවද? මොනවද ගන්න තියෙන තීරණ? සාමාන්‍යයෙන් ගොඩක් අය බැංකුවල වැඩ කරන්නේ නේද? මොනවද ගන්න තියෙන තීරණ? බැංකුව කළමනාකාරීත්වය ගත්තොත් සාමාන්‍යයෙන් එදිනදා ගන්න තියෙන තීරණ මොනවද? කාට හරි කියන්න පුළුවන්. ද්‍රවශීලතා කළමනාකරණය අවදානම් කළමනාකරණය එකක් තමයි සාමාන්‍යයෙන් ගත්තොත් බැංකුවක් තීරණය කරන්න ඕනේ බැංකුව ණය දෙන්න යනකොට මොන පොලියකටද ණය දෙන්නේ? කොච්චර කාලයකට ණය දෙනවද? ඒ වගේම තැන්පතු ගද්දී තැන්පතු වලට කොච්චර පොලියක් ගෙවනවද නේද? ඒ වගේම තියෙන අතිරික්ත මුදල් කොහෙද ආයෝජනය කරන්න ඕනේ? සුරකුම්පත් වල ආයෝජනය කරනවද? කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවද? ඒ වගේම අර මුදල් හිඟයක් තියෙනවා නම් ඒවා සපුරගන්නේ කොහොමද? ඒවා තමයි බැංකුවක් එදිනෙදා ගත යුතු තීරණ නේද? ඒක සාමාන්‍යයෙන් මේ ගන්නා සෑම තීරණයක් පදනම් වෙන්නේ පොලි අනුපාතිකයන්ගේ ඉදිරි දැක්ම මත. පොලි අනුපාතික ගමන් කරන දිශාව මත නේද? ඒ අනුව තමයි බැංකුවක සෑම තීරණයක්ම බොහෝ විට පදනම් වෙන්නේ. ඒතර වර්තමාන තත්ත්වය ගත්තොත් බැංකුවක් ණය දෙද්දී මොකද කරන්නේ? දිගු කාලෙට ණය දෙන්න ඕනේ, කෙටි කාලෙට ණය දෙන්න ඕනේ. වර්තමාන ආර්ථික තත්ත්වය දිහා දැක්කම බැංකුවක් මොකද කරන්නේ? කෙටි කාලිනවද ණය දෙන්නේ, දිගු කාලිනවද? පිට කාලේ ටිකාලීන
කෙටි කාලින දිය යුතුයි නේද? ඒකට හේතුව මොකක්ද? අනාගතයේ පොලි අනුපාතික වැඩි වෙන්නද තියෙන්නේ අඩු වෙන්නද තියෙන්නේ? වැඩි වෙන්නද? පොලි අනුපාතික වැඩි වෙන්න තියෙන්නේ. නම් වැඩි වෙන්න තියෙනවා නම් බැංකුව මොකද ගන්න ඕන තීරණ එකක්. කෙටි කාලින ණය දෙන්න ඕනේ. ණය දෙනකොට හැමතිස්සෙම විචරණ පොලියකට ණය දෙන්න ඕනේ පුළුවන් තරම්. ස්ථිර පොලියකට දෙන ණය ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒ වගේම තැන්පතු ගන්නවා නම් තැන්පතු මේ කාලේ පුළුවන් තරම් දිගු කාලින තැන්පතු ගන්න ඕනේ. ඒ වගේම තැන්පතු ගද්දි ස්ථිර පොලියකට ගන්න ඕනේ. ඒ වගේ තමයි ඒ වගේ තීරණ ගන්න ඕනේ මේ බැංකුවක් නේද? ඒ ඔක්කොම පදනම් වෙන්නේ අනාගතයේ පොලි අනුපාතික ගමන් කරන දිශාව මත. අපි හැමෝම දන්නවා වර්තමානයේ ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වය අනුව අනාගතයේ පොලි අනුපාතික ඉහළ යන්න තමයි තියෙන්නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් ලංකාවේ උද්දමන අනුපාතිකයේ ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. උද්දමනය පාලනය කරන අනිවාර්යයෙන්ම මහ බැංකුවට පොලි අනුපාතික වැඩි කරන්න වෙනවා. ඒ වගේම අපේ රටේ විදේශ විනිමය අනුපාතය ශීඝ්‍රයෙන් පහත වැටෙනවා. ඒක පාලනය කරන්නත් මහ බැංකුවට පොලි අනුපාතික වැඩි කරන්න වෙනවා. ඒ වගේම ජාත්‍යන්තරව ගත්තොත් අනිකුත් ලෝකයේ තියෙන සියලුම මහ බැංකු පොලි අනුපාතික මේ දවස්වල වැඩි කරන්න බලාගෙන ඉන්නේ. ඒ රටවල නම් පොලි අනුපාතික වැඩි කරන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. ඒ රටවලත් උද්දමනය තියෙනවා. ඒ වගේම මේ රටවල ආර්ථික වර්ධන වේගය දැන් ඉහළ අගයක් ගන්නවා. ඒ නිසා ඒ රටවල මහ බැංකුත් පොලි අනුපාතික වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඒ වැඩි කරොත් ඒකේ ප්‍රෙෂර් එක නිසා ලංකාවටත් පොලි අනුපාතික වැඩි කරන්න වෙනවා. ඒතරෝ නිසා අනිවාර්යයෙන්ම අනාගතයේ ලංකාවේ පොලි අනුපාතික වැඩි වෙන්න තමයි chance එකක් තියෙන්නේ. ඒතර ඒ වගේ දිහා දැක්කහම බැංකුවත් කළමනාකාරීත්වයක් තීරණය කරන්න ඕනේ. එයාගේ වත්කම් මොන වගේ ඒවා තියෙන්න ඕනේද? වක්කීම් මොන වගේ ඒවා තියෙන්න ඕනේද? ඒතර ඒ වගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට තමයි මේ වත්කම් වක්කීම් කළමනාකරණය කියලා කියන්නේ. තේරුණාද? ඒතර සෑම බැංකුවක්ම මේ තීරණ ගත යුතුයි. ඒතර මේ තීරණ ගන්නේ බැංකුවේ ඉන්නවා වත්කම් වක්කීම් කළමනාකරණ කමිටුව කියලා එකක්. ඔකට ඉහළදී අල්කෝ කමිටි කියලා නේද? Asset Liability Management Committee එකක් තියෙනවා. ඒ අල්කෝ කමිටියෙන් තමයි මේ තීරණ ගන්නෙ. ඒතර මේ තීරණ අරගෙන තමයි බ්‍රාන්චස් වලට දැනුම් දෙන්නේ මේ විදිහට ක්‍රියාත්මක වෙන්න කියලා. හරි. එන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තමයි මේ පාඩමේදී අපි අද ඉගෙන ගන්න යන්නේ. ඒතර මේ ALM ගත්තොත් මුල්ම කාලේදී බැංකු අවධානය යොමු කරේ වත්කම් සම්බන්ධයෙන් විතරයි වත්කම් කළමනාකරණය ගැන විතරයි බැංකුව අවධානය යොමු කරේ. මොකද ඒ දවස්වල බැංකුව වලට අතීතයේ ගත්තොත් අඩු පිරිවැයට ඕනතරම් අරමුදල් සපුරා ගැනීමට පුළුවන්කමක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒ කාලේ බැංකුව අවධානය යොමු කරේ වත්කම් දිහා විතරයි. නමුත් වර්තමානයේ වෙනකොට වත්කම් විතරක් නෙමෙයි වක්කීම් දිශාවටත් බැංකුව අවධානය යොමු කරන්න වෙලා තියෙනවා. මොකද හේතුව තමයි ඉස්සර වගේ බැංකුව වලට අරමුදල් ඕනට වඩා වැඩි ඉන්නේ නැහැ නේද? නිසා ඒ දෙපැත්තම ගැන අවධානය යොමු කරලා තමයි දැන් බැංකුවක් කළමනාකරණය කරන්න ඕනේ. ඒ නිසා තමයි වර්තමානයේදී වත්කම් වක්කීම් කියලා දෙකම භාවිතා කරන්නේ. ඉස්සර තිබ්බේ වත්කම් කළමනාකරණය විතරයි. නමුත් දැන් වෙද්දී වත්කම් සහ වක්කීම් කියන දෙකම කළමනාකරණය කරන තැනට ලෝකයේ ඇවිල්ලා තියෙනවා. ඒතර වත්කම් වක්කීම් කළමනාකරණය කියලා කියන්නේ වත්කම් හා වක්කීම් වල සංයුතිය හා ඒහා සම්බන්ධ අවදානම් කළමනාකරණය පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලියට. ඕක හොඳට මතක තියාගන්න. එක්සෑම් එකේ ඉතාම වැදගත්. අහලා තියෙනවා වත්කම් වක්කීම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් වත්කම් වක්කීම් කළමනාකරණය කියලා කියන්නේ බැංකුවක ශේෂපත්‍රයේ තියෙන වත්කම් හා වක්කීම් වල සංයුතිය තීරණය කිරීමත් ඒහා සම්බන්ධ මතුවන අවදානම් කළමනාකරණය කිරීමත් ගැන තීරණ ගන්නා ක්‍රියාවලියට තමයි වත්කම් වක්කීම් කළමනාකරණය කියලා කියන්නේ. ඒතර වත්කම් වක්කීම් කළමනාකරණයෙන් ප්‍රධාන දෙයක් ගැන අවධානය යොමු කරනවා. එකක් වත්කම් හා වක්කීම් වල සංයුතිය, ඒ වගේම ඒහා සම්බන්ධ අවදානම්. දෙක සම්බන්ධයෙන් තමයි වත්කම් හා වක්කීම් කළමනාකරණ කමිටුව ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ තීරණ ගන්නේ බැංකුවේ ඉන්න වත්කම් වක්කීම් කළමනාකරණ කමිටුව. ඒතර බැංකුවේ ගමන් කරන දිශාව තීරණය කරන මේ වත්කම් වක්කීම් කළමනාකරණ කමිටුව. ඒතර සාමාන්‍යයෙන් බැංකුවේ ඉන්න ඉහළ කළමනාකරුවන් තමයි මේ කමිටුවේ ඉන්නේ නේද? CEO ඉන්නවා, CFO ඉන්නවා, Chief Operating Officer ඉන්නවා. ඒ වගේ ඉහළ කළමනාකරුවන් තමයි මේ බැංකුවක මේ කමිටුවට සමන්විත වෙන්නේ. ඒතර මේ බැංකුවට පුළුවන් මේ කමිටුවට පුළුවන් අවදානම් මතුවනවා නම් ඒවා හඳුනා ගන්නත්, ඒ හඳුනාගත්තට පස්සේ ඒවා පාලනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ කමිටුව මගින් ගන්නවා. අවශ්‍ය ක්‍රියාමාර්ග කියන්නේ ශේෂපත්‍රයේ මත ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, ශේෂපත්‍රයෙන් පිටත off balance sheet හරියට නේද? ක්‍රියාමාර්ග භාවිතා කරලා
බැංකුවට පුළුවන් අවදානම් කළමනාකරණය කරන්න. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකුවට පේනවා පොලි අවදානමක් තියෙනවා. ඒ පොලි අවදානමක් තියෙන්නේ අනාගතයේ පොලි අනුපාතික ඉහළ යන්නයි යන්නේ. ඒතර පුළුවන් වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවල ශේෂ පත්‍රයේ මත ගැළපෙලි කරන්න. මොනවද ගන්න පුළුවන් ශේෂ පත්‍රයේ මත ගැළපෙලි? අපි ඉස්සෙල්ලා කිව්වා වගේ වත්කම් වල සංයුතය ගත්තොත් කෙටි කාල වත්කම් වැඩි කරනවා දීර්ඝ කාල වත්කම් වලට සාපේක්ෂව වගකීම් වල සංයුතය ගත්තොත් වගකීම් පැත්තෙන් ගත්තොත් කෙටි කාලන වගකීම් අඩු කරලා දිගු කාලන වගකීම් වැඩි කර ගන්නවා. ඒ වගේම වත්කම් පැත්තෙන් ගත්තොත් ස්ථිර පොලියකට තියෙන වත්කම් අඩු කරලා විචලන පොලියෙන් තියෙන වත්කම් වැඩි කරනවා. වගකීම් පැත්තෙන් ගත්තොත් ස්ථිර පොලියට තියෙන වගකීම් වැඩි කරලා විචලන පොලියට තියෙන වගකීම් අඩු කරනවා. ඒවා තමයි අර ශේෂ පත්‍රයේ මත ගැළපෙලි කියලා කියන්නේ. ශේෂ පත්‍රයේ පිටත ගැළපෙලි කියන්නේ අපිට භාවිතා කරන්න පුළුවන් ව්‍යුත්පන්න උපකරණ නේද? ඉදිරි ගිවිසුම්, අනාගත ගිවිසුම්, කරොත් නේද? පොලි අනුපාත ගෝමාරු ගිවිසුම්, ඉදිරි අනුපාත ගිවිසුම්, අතගයි නේද? ඔගේ මනාප ගිවිසුම්. මේ වගේ ව්‍යුත්පන්න උපකරණ භාවිතා කරලා ශේෂ පත්‍රයේ පිටතත් මේ අවදානම් කළමනාකරණය කරන්න තීරණ ගන්න පුළුවන් නේද? මතක ඇති දොන්තර මතක වෙන ඔෆ් බැලන්ස් ෂීට් කියලා බොහෝ විට බැංකු භාවිතා කරන්නේ ව්‍යුත්පන්න උපකරණ තමයි අවදානම් කළමනාකරණය කරන්නේ. ඒතර ශේෂ පත්‍රයේ මත ඉවර තමයි අර කලින් කිව්ව උදාහරණ. මම හිතන්නේ දැන් පැහැදිලි වත්කම් හා වගකීම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා නේද? තේරුණාද දැන් හැමෝටම? හරි මේ ටික එහෙනම් කියවා ගන්න. ඉතර වත්කම් වගකීම් කළමනාකරණයේදී ඵලදායී වත්කම් මැරකම් කළමනාකරණය නැගින් අවදානම් අඩු කරලා බැංකුවක ලාභදායීත්වය වැඩි කරලා ප්‍රවේශිකතා අවදානම් අඩු කිරීම මේ වගේ ක්‍රියාවලි මේ වගේ දේවල් තමයි වත්කම් හා වගකීම් කළමනාකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේකෙන් තමයි බැංකුවක ලාභදායීත්වය එවං බැංකුව බංකොලොත් නෙවෙයි පවත්වා ගන්න පුළුවන්ද බැරිද කියන ඒ හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ කමිටුව ගන්නා ක්‍රියාමාර්ග මත. එතකොට මේ වත්කම් හා වගකීම් කළමනාකරණය සඳහා භාවිතා කරන මෙවලම් ගත්තොත් ALM සඳහා හොඳ තොරතුරු පද්ධතියක් තියෙන්න ඕනේ. තොරතුරු පද්ධතියක් නැත්නම් මේ කමිටුවල තීරණ ගන්න බෑ නේද? ඒතර මේ කමිටුවට හැමදාම උදේ එද්දි report එකක් එන්න ඕනේ. වත්කම් වල සංයුතිය කොහොමද? වගකීම් වල සංයුතිය කොහොමද? නේද? ඒ වගේ තොරතුරු පද්ධතියක් තිබ්බොත් විතරයි මේ කළමනාකරණ කමිටුවට අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙලාවේ හම්බෙන්නේ නේද? මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් branches වල තොරතුරු head office එකට එන්න ටිකක් කල් යනවා නේද? මොකද ඒ කාලේ කම්පියුටරයිස් සිස්ටම් එකක් තිබ්බේ නැහැ. නමුත් දැන් වෙද්දි බ්‍රාන්ච් වල තොරතුරු එසැනින්ම හෙඩ් ඔෆිස් එක දන්නවා නේද? ඒ නිසා ඒ වගේ කාර්යක්ෂම තොරතුරු පද්ධතියක් තියෙන්න ඕනේ ALM හරියට ක්‍රියාත්මක වෙන්න. ඊළඟට ALM සංවිධානයක් තියෙනවා. ALM සංවිධානය කියන්නේ ALM කමිටුවේ ඉන්න අය. ඊළඟට ALM ක්‍රියාවලියක් තියෙනවා. අපි බලමු මේ එක් ඒවා මොනවද කියලා. මේකත් එක්සෑම් එකේ අහුවා. ALM සඳහා භාවිතා කරන මෙවලම් මොනවද කියලා. ඒතර අපිට කියන්න ඕනේ ALM තොරතුරු පද්ධතිය, ALM සංවිධානය සහ ALM ක්‍රියාවලිය. ALM තොරතුරු පද්ධතිය මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකුවක් ගත්තොත් බ්‍රාන්චස් වලයි හෙඩ් ඔෆිස් එකේ තියෙන සියලුම තොරතුරු අවශ්‍ය වෙලාවෙදී මේ කමිටුවට දෙන්න ඕනේ. ඒක තමයි ALM තොරතුරු පද්ධතියේ අවශ්‍යතාවය තියෙන්නේ. ALM සංවිධානය ගත්තොත් අධ්‍යක්ෂක මණ්ඩලය ALM සම්බන්ධ සමස්ත වකීම් දරන අතර කියන්නේ ALM වලින් ALM කමිටුව ගන්නා තීරණ පිළිබඳ වගකීම බාරගන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. ඒතර අධ්‍යක්ෂක මණ්ඩලය තමයි කොච්චර අවදානමක් දරන්න පුළුවන්ද කියන එකත් මේ කමිටුවට කියන්නේ. අපි දන්නවනේ සමහර වෙලාවට අවදානම් දරන්න හැකියාව තියෙනවා කැමති නැති අය ඉන්නවනේ අපි ඉගෙන ගත්තා. මේ අධ්‍යක්ෂක මණ්ඩලය තමයි බැංකුවක ඉන්න අවදානම් දැරීම තියෙන කැමැත්ත හැකියාව පිළිබඳ ඒ පාරාමිතින් කොච්චරක් දුරට අවදානමක් දරනවද කොච්චර පාඩුවක් ඉඳ ගන්න පුළුවන්ද ඒ වගේ ලිමිටේෂන්ස් බාර දෙන්නේ මේ අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය දෙන ලිමිට්ස් ඇතුලේ තමයි මේ ALM කමිටුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ALM කමිටුව සංවිධානය ගත්තොත් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඉන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්නවා. ඊළඟට මේ කමිටුව ගත්තොත් පොලි අනුපාත දෝෂිත අවදානම ගැන අවධානය විශේෂ යොමු කරන්න ඕනේ. ඊළඟ ශේෂ පත්‍රයේ මත සහ පිටත ගැළපෙලි කරන්න ඕනේ. වත්කම් වගකීම් වල සංයුතිය තීරණය කරන්න ඕනේ. ඒතර ඒ වගේ දේවල් තමයි මේ කමිටුව මගින් කරන්නේ. තමයි ALM සංවිධානය කියලා කිව්වේ. ඒතර ALM ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. ඒතර මේකත් එක්සෑම් එකේ ඇහුවා ALM ක්‍රියාවලිය විස්තර කරන්න කියලා. ඒතර ALM ක්‍රියාවලිය ගත්තොත් ඉස්සලාම අවදානම් පාරාමිතීන් තියෙනෝනේ. ඒතර අවදානම් පාරාමිතීන් කියන්නේ
පැරාමීටර්ස් තීරණය කරන අධ්‍යක්ෂක මණ්ඩලය මම ඉස්සෙල්ලා කිව්වා වගේ අධ්‍යක්ෂක මණ්ඩලය තමයි කියන්නේ මේ කමිටුවට මෙච්චර අවදානමක් දැරීමට පුළුවන්. කියන්නේ මෙච්චරක් පාඩු ලබන්න පුළුවන් ඊට වඩා පාඩු ලබන්න බෑ. ඒතර ඒ වගේ පැරාමීටර්ස් අපිට දෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. ඊළඟට අවදානම් හඳුනා ගන්න ඕනේ. ඒතර බැංකුවක් මුණ දෙන්නේ මොනවද අවදානම් කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඒ හඳුනා ගන්න අවදානම් මනින්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි ඉගෙන ගත්තා බැංකුවට පොලි අවදානමක් තියෙනවා. පොලි අවදානම් මනින්න ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ මොකක්ද? අපි හැමෝම දන්නවා. පොලි අවදානම් මනින්නේ මොකෙද? ඊයේ පෙරේදා ඉගෙන ගත්තා. පොලි අවදානම් හඳුනාගත්තා. ඊළඟට පොලි අවදානම් මනින්න. පොලි අවදානම් මනින්නේ මොකෙද? පොලි අවදානම් මනින්නේ මොකෙද? අපි ඉගෙන ගත්තා. පවත්නා කාලේ පවත්නා කාලේ නේද? මේ වගේ තමයි ඊළඟ ඒ වගේ භාවිත කරලා මේක මනින්න ඕන. ඊළඟට මැන්නට වැඩක් නැහැ. ඊට පස්සේ ඒවා කලමනාකරණය කරන්න ඕන. දැන් අවදානමක් තියෙනවා කියලා දන්නවා. අවදානම කොච්චරක්ද කියලා දන්නවා. දැන් කලමනාකරණය කරන්න ඕන. අවදානම් කලමනාකරණයට අපිට ශේෂපත්‍රයේ මත සහ ශේෂපත්‍රයෙන් පිටත ගැළපෙලි කරන්න පුළුවන් නේද? ඒක අපි කතා කරමු. ඒතර මේක තමයි මේ ALM ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒතර වැදගත්ම දේ අවදානම් හඳුනා ගන්න ඕනේ. අවදානම් මනින්න ඕනේ. ඊළඟට ඒ ටික කලමනාකරණය කරන්න ඕනේ. ඒතර මේ හැම දෙයක්ම අපි කරන්න ඕනේ අධ්‍යක්ෂක මණ්ඩලය දීලා තියෙන සීමාවන් ඇතුළේ. මේකට තමයි මේ ALM ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒතර එක්සෑම් එක ඇහුවා ALM සඳහා භාවිත කරන මෙවලම් මොනවද? ඊළඟට ALM ක්‍රියාවලිය විස්තර කරන්න කියලා දීලා තිබ්බා. ඒ වගේ වුණොත් දැන් මම කිව්වා වගේ විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට බැංකුවක් මූල දෙන අවදානම් ගත්තොත් ප්‍රධාන වශයෙන් අවදානම කොටස් තුනකට බෙදන්න පුළුවන්. අවදානමක් කියන්නේ පාඩු හෝ හානි ඇතිවීමට තියෙන හැකියාව නේද? අපි නොහිතූ දෙයක් වෙන්න පුළුවන් මේ වියන්ට තියෙන හැකියාවට තමයි අවදානම කියලා කියන්නේ. අවදානම බැංකුවක් ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ණය අවදානම, වෙළඳපොළ අවදානම සහ මෙහෙයුම් අවදානම. ණය අවදානම කියලා කියන්නේ අපි බැංකුවක් හැටියට ණයක් දුන්නට පස්සේ ඒ දීපු ණය නොලැබී ගියොත් ඒකට එතනදී අපිට මතුවෙනවා ණය අවදානම. ඒ වගේ බැංකුව සොරකම් පත්වල ආයෝජනය කරනවා. සමහරට මේ සොරකම් පත්වල ආයෝජනය කරපු සල්ලි නොලැබී යන්න පුළුවන් නේද? එතකොටත් ණය අවදානමක් මතුවෙනවා නේද? ඒ වගේම විදේශ විනිමය පාඩමේදී අපි ඉගෙන ගත්තා පියවීමේ අවදානමක් තියෙනවා කියලා නේද? ඒතර ඒවත් ණය අවදානමේ කොටස්. ඒතර ණය අවදානමක් අතු වෙන්නේ කොහොමද? දීපු ණයක් නිසා, වෙනත් ආයෝජනයක් නිසා, එහෙමත් නැත්නම් අදාළ ගනුදෙනුවක් පියවීමට යද්දිත් අවදානමක් මතුවෙන්න පුළුවන්. ඒතර ඒවල තමයි ණය අවදානම කියලා කියන්නේ. උදාහරණයකට අපි ඉගෙන ගත්තා ඉදිරි ගිවිසුම් වගේ දේවල් ගත්තොත් බැංකුව ක්‍රියාත්මක කරාට අනිත් පාර්ශ්ව ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් නේද? එතකොට අපිට ණය අවදානම මතුවෙනවා. ඊළඟ වෙළඳපොළ අවදානම ගත්තොත් ප්‍රධාන වශයෙන් භාණ්ඩ අවදානම, පොලි අනුපාත අවදානම, විදේශ විනිමය අවදානම, ද්‍රව්‍යශීලතා අවදානම, කොටස් මිල අවදානම. මේ හැම එකක්ම අපි හඳුන්වන්නේ වෙළඳපොළ අවදානම හැටියට. ඒතර භාණ්ඩ අවදානම කියන්නේ අපි හැමෝම දන්නවා. භාණ්ඩ අවදානම කියන්නේ commodity price risk කියලා. ඒතර commodity price risk වලින් තමයි භාණ්ඩ අවදානමක් මතුවෙන්නේ. බැංකුවකට අදාළ භාණ්ඩ අවදානමකට උදාහරණයක් කියන්න පුළුවන් කාට? බැංකුවට අදාළ භාණ්ඩ අවදානමකට උදාහරණයක් කියන්න පුළුවන්. එක උදාහරණයක් කාට හරි කියන්න පුළුවන්. මොනවාද? රත්තරන් මිල ගණන් වෙනස් වීම නිසා බැංකුවට අවදානමක් මතුවෙනවා. මීට මම දැන් අවුරුදු 2-3කට කලින් 3-4ක් යද්දි රත්තරන් මිල ගණන් ලෝකේ සීග්‍රේන් පහළ ගියා නේද? මතකද නේද? ඒ රත්තරන් මිල ගණන් සීග්‍රේන් පහළ ගිය වෙලාවේ බැංකුව දීලා තිබ්බා උකස් ණය නේද? ඒ බැංකුව ණය රත්තරන් අපේට තියෙන ණය දීලා තිබ්බා නේද? ඒ රත්තරන් අපේට ගත්ත ණය මිනිස්සු පැහැර හැරියා නේද? ඒ නිසා රත්තරන් මිල වෙනස් වීම නිසා බැංකුවට අවදානමක් මතුවෙන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි මේ භාණ්ඩ අවදානමට උදාහරණය. ඒ වගේම තෙල් මිල ගණන් මේ වීම නිසා අවදානමක් මතුවෙනවා නේද? ඒ වර්තමාන වෙද්දී තෙල් මිල ගණන් සීග්‍රේන් ලෝක වෙළඳපොලේ ඉහළ ගිහිලා තියෙනවා නේද? ඒවත් ඒ අවදානම් වල කොටස් තමයි. ඊළඟට පොලි අවදානම් අපි දන්නවා, විදේශ විනිමය අවදානමක් දන්නවා, ද්‍රව්‍යශීලතා අවදානමත් අපි ඉගෙනගෙන තියෙනවා. ඒව විස්තර කරන්න යන්නේ නැහැ. පරණ නෝට්ස් පොඩ්ඩක් බලා ගන්න. මෙහෙයුම් අවදානම් කියලා කියන්නේ සොරසතුරන් නිසා අවදානම් මතුවෙන්න පුළුවන් නේද? ඒ වගේම පරිගණක පද්ධතිය බිඳ වැටෙන්න පුළුවන්. මිනිස්සු වංචා කරන්න පුළුවන් නේද?
ඒ වගේ දේවල් වලින් ඇති වෙන අවදානම් වලට තමයි මෙහියුම් අවදානම් කියලා කියන්නේ. ඔපරේෂනල් රිස්ක් කියලා කියන්නේ. ඒ වගේම ගම් වතුර, නාය ඒ වගේ ඒවාත් අදාළ වෙන්නේ මේ මෙහියුම් අවදානම් වලට. ඒතර ෆයිනෑන්ෂල් දී අපිට ඉතින් කරන්න පුළුවන් මෙහියුම් අවදානම් වලට අපිට කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් එකම දේ තමයි රක්ෂණයක් ලබා ගන්න එක නේද? ගම් වතුර හානි නේද? ඒ වගේම සොර සතුරු හානි සඳහා ඕන රක්ෂණයක් ගන්න පුළුවන්. ඒතර මෙහියුම් අවදානම් අඩු කරන්න පුළුවන් එකම ප්‍රධානම ක්‍රමය තමයි රක්ෂණයක් භාවිතා කිරීම. ඊළඟ වෙළඳපොළ අවදානම් සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් අර අපි කිව්ව ශේෂ පාත්‍රයේ මත සහ පිටත ගැලපිලි කරලා ඒවා අවදානම් අවම කරගන්න පුළුවන්. ණය අවදානම් අපිට අවම කරගන්න පුළුවන්. අර ණයක් දෙද්දී ණය දෙන පුද්ගලයා හොඳට පරීක්ෂා කරලා හොඳ ඇප තියාගන්න පුළුවන්. ඒතර ඒ අවදානම් නැති කරගන්න පුළුවන් නේද? ඒතර මේ විදිහට තමයි අවදානම් කළමනාකරණය කරන්නේ බැංකුව. ඒතර ප්‍රධාන වශයෙන් අවදානම් කොටස් තුනයි. ණය අවදානම්, වෙළඳපොළ අවදානම් සහ මෙහෙයුම් අවදානම්. කියන්නේ ක්‍රෙඩිට් රිස්ක්, මාකට් රිස්ක්, ඔපරේෂනල් රිස්ක්. ඒකට දන්න ඇති IBSL එකේ මේ තුන සඳහා වෙන වෙනම ඩිප්ලෝමා කෝසස් උත් තියෙනවා නේද? ණය ක්‍රෙඩිට් රිස්ක් එක සඳහා වෙනම ඩිප්ලෝමා එකක් තියෙනවා. මට මතකද ඩිප්ලෝමා ඉන් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් හරි මොකක් හරි එකක් තියෙනවා. ඔපරේෂනල් රිස්ක් එකක් තියෙනවා මම හිතන්නේ. ඒ නිසා මේවා වෙන වෙන වුණත් වෙනම සබ්ජෙක්ට් හැටියට ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට. දැන්ට එහෙම අවදානම් තියෙනවා කියලා විතරක් ඉගෙන ගන්න. ඒතර ALM පැත්තෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ALM වලින් අවධානය යොමු කරන්නේ විදේශ විනිමය අවදානම, ද්‍රව්‍යශීලතා අවදානම සහ පොලි අනුපාත අවදානම ගැන තමයි ALM වලින් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ. චුට්ටක් ඉන්නවා. මෙතන පාට කරලා තියෙන තුනේ එකයි නේද? සලයි. කොම්පටස් වෙච්චින පාට කරමින් දෙන්න. එච්චරක් නෙමෙයි. මාර්ග බාහ. හරි. චුට්ටක් ඉන්නේ මේක උඩයට මාරු වෙලා. ඔයාලට ටික හෑන්ඩ් අවුට් එකක් එහෙම නැහැ නේද? ඉතින් බැංකුවක් ගත්තොත් අපි ඉගෙන ගත්තා ද්‍රව්‍යශීලතා අවදානම් සෑම බැංකුවක්ම මුහුණ දෙනවා. ඒකට හේතුව මොකක්ද? සෑම බැංකුවකටම ද්‍රව්‍යශීලතා අවදානමක් තියෙනවා. ඒකට හේතුව මොකක්ද? අපි ඉගෙන ගත්ත කලින් නේද? මතක් කරොත් ඇයි සෑම බැංකුවකටම ද්‍රව්‍යශීලතා අවදානමක් තියෙන්නේ? කාට හරි කියන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන්. ඇයි සෑම බැංකුවකටම ද්‍රව්‍යශීලතා අවදානමක් තියෙන්නේ? කාට හරි කියන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන්.
ඒ සෑම බැංකුවක්ම ද්‍රවශීලතා අවධානමට මුහුණ දෙනවා. හතරි කියන්න පුළුවන්. අපි කිව්වා ලබා දෙන්නේ දිගු කාලීනව. එතකොට කෙටි කාලීන වත්කම් පියවන්න තියෙනකොට ද්‍රවශීලතා අවදානම තියෙනවා. ඔව්. ප්‍රධාන වශයෙන් ඒකට හේතුව තමයි බැංකුව ගත්තොත් වත්කම් කියන එක දිගු කාලීන. නේද? අපි ණය දෙද්දි සාමාන්‍යයෙන් දිගු කාලයක තමයි බැංකුවක් ණය දෙන්නේ. නමුත් ඒ ණය දෙන්න අපි සල්ලි ගන්නේ තැන්පතු වලින්නේ. තැන්පතු කියන එක කෙටි කාලීන නේද? ඒ දෙක අතර මිස්මැච් එකක් තියෙනවා හැමතිස්සෙම. ඒ නිසා තමයි බැංකුවක් බොහෝ විට ඉහළ ද්‍රවශීලතා අවදානමකට මුහුණ දෙන්නේ. තේරුණා නේ මොකටද? ඒ වත්කම් වක්කීම වල තියෙන මිස්මැච් එක නිසා තමයි බැංකුවක් ප්‍රධාන වශයෙන්ම මේ අවදානමට මුහුණ දෙන්නේ. ඒතර මේ අවදාන අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. අරමුදල් අවදානම, කාල අවදානම සහ කැඳවීමේ අවදානම හැටියට කොටස් තුනකට බෙදන්න පුළුවන්. අරමුදල් අවදානම කියලා කියන්නේ බැංකුවට අවශ්‍ය අරමුදල් නිසි වෙලාවෙ නොලැබී ගියොත් එතෙන්දී අවදානමක් මතුවෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට බැංකුවේ ඉන්න ලොකු තැන්පත්කරුවෙක් ඇවිල්ලා සල්ලි විත්ඩ්‍රෝ කරොත් එතෙන්දී බැංකුවට අරමුදල් අවදානමක් මතුවෙනවා. දැන් බැංකුවක් ගත්තොත් සියලුම තැන්පත්කරුවෝ ඇවිල්ලා අද සල්ලි ලියුවොත් බැංකුවට ගෙවන්න පුළුවන්ද? පුළුවන්. දැන් මේ දවස්වල පීපල්ස් බැංක් එකේ ප්‍රශ්නයක් තියෙනවා නේද? මිනිස්සු බොරුවට බයලා පීපල්ස් බැංක් එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරනවා කියලා හිතමු. ඔක්කොම පීපල්ස් බැංක් එකේ ඩිපොසිට් කරුවෝ ඇවිල්ලා සල්ලි ලියුවොත් පීපල්ස් බැංක් එකට දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්ද බැයි? බැහැ නේද? ඇයි දෙන්න බැරි? බැංකුවේ අරමුදල් නිකන් ලාච්චි දාන් ඉන්නවා තැන්පත් කරුවකින් අර දිගු කාල ණය වලට ඒව යොදලා තියෙනවා. බැංකුව ඇවිල්ලා අරමුදල් දැන්ටම දිගු කාලීනව ආයෝජනය කරලා තියෙන්නේ නේද? නිසා කිසිම බැංකුවකට බෑ අද සල්ලි ඉල්ලුවොත් ගෙවන්න. ආණ්ඩුව බැංකුවකටවත් බෑ. නිසා ඒකත් හොඳට මතක තියාගන්න. එහෙම තියෙන වෙලාවක අපි හිතමු දැන් අර මතක ඇති 2010 11 වගේ කාලේ සෙලාන් බැංකුවේ එහෙම ප්‍රශ්නයක් වුණා නේද? සෙලෙන්කෝ ව්‍යාපාරයේ බිඳ වැටීම නිසා සෙලාන් බැංකුවේ තැන්පත් කරෝ ඇවිල්ලා සල්ලි ඉල්ලුවා ගොඩක් අය ඇවිල්ලා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අරමුදල් අවදානම කියලා කියන්නේ. දැන් කාලම අවදානම කියලා කියන්නේ ටයිමින් රිස්ක් කියලා කියන්නේ අපි හිතන් ඉන්නවා මේ අවුරුද්දේ අන්තිමට මෙච්චර මුදල් ප්‍රමාණයක් ලැබෙයි කියලා. මොකද අපි හිතන් ඉන්නේ කොහොමද? අපි දන්නවා මේ දවස්වල මේ ණය වාරික අපිට හම්බෙන්න ඕනි කියලා. වයි අපි එහෙම සැලසුම් කරන් හිටියට හදිස්සියෙ මේ ණය වාරික අපිට අදාළ කස්ටමර්ස්ලා ණය නොගලා හිටියොත් අපිට කාලාවදානමක් මතුවෙනවා නේද? ණය ගෙවීම පමා කරොත් අපිට කාලාවදානමක් මතුවෙනවා. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් නේද? ඊළඟ කැදවීමේ අවදානමක් තියෙනවා. ඒවට නම් තියෙන අර කෝලබල් පොටබල් බොන්ඩ්ස් කියලා අපි ඉගෙන ගත්තා නේද? ඒ අවිනිශ්චිත සිදුවීමක් නිසාත් කැඳවීමේ අවදානම මතුවෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට බැංකුව සයින් කරලා තියෙනවා පර්ෆෝමන්ස් බොන්ඩ් නේද? කස්ටමර්ස්ලා වෙනුවෙන් බැංකුව අප වෙලා පර්ෆෝමන්ස් බොන්ඩ් දීලා තියෙනවා. හදිස්සියවත් මේ පර්ෆෝමන්ස් බොන්ඩ් එකට සල්ලි ගෙවන්න උනොත් ඒවත් අපිට ද්‍රවශීලතා අවදානම් හැටියට තමයි ගන්න වෙන්නේ. හරි. ඒක තමයි ද්‍රවශීලතා අවදානම් කියලා කියන්නේ. ද්‍රවශීලතාවය කිව්වොත් මේක බැංකුවේ වඩාත්ම වැදගත් කාර්යභාරයක් වෙනවා. අපි ද්‍රවශීලතා කාරක ප්‍රාග්ධන කළමනාකරණය කියන පාඩම අපි කරාද? කාට හරි මතකද මේ පාඩමක් අපි කරනවා? කාරක ප්‍රාග්ධන කළමනාකරණය කියලා පාඩමක් අපි ඉගෙන ගත්තද නැද්ද? කාරක ප්‍රාග්ධන කළමනාකරණය කියලා පාඩමක් අපි ඉගෙන ගත්තද? ඔව් සර්. ඔව් නේද? අනං අපි මේ පාඩමේදී මේ ද්‍රවශීලතාව පිළිබඳ දේවල් අපි කතා කරලා තියෙන්නේ. ඒ නිසා මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් මේව බලා ගන්න. ඉහළ ද්‍රවශීලතාව දකින්න පුළුවන් වෙන්නේ බැංකුවට අවශ්‍ය අරමුදල් අවම පිරිවැයකින් අවශ්‍ය වෙලාවෙ ලබා ගන්න පුළුවන් නම් අන්න ඒ බැංකුවකට හොඳ ද්‍රවශීලතාවයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අවශ්‍ය අරමුදල් අවශ්‍ය වෙලාවට අවම පිරිවැයකින් රැස් කර ගන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේ තමයි හොඳ ද්‍රවශීලතාවයක් තියෙන බැංකුවක් පවා ගන්න පුළුවන් වෙන්නේ. ද්‍රවශීලතා හැඟයක් තියෙනවා නම් ඕනම බැංකුවක දකින්න පුළුවන් ලක්ෂණ තමයි අදාළ බැංකුවේ තැන්පතු වල වෙනවා, අදාළ බැංකුව ද්‍රවශීලතා වත්කම් විකරනවා,
ඊළඟ අනිත් බැංකු ණය නොදී ඉන්නවා ඒ වගේ තත්ත්වයක් දැක්කොත් ඒ වගේම ඕනම ගාණක් දීලා ණය ගන්න පෙළවෙනවා ඒ බැංකුව නේද? ඒතර ඒ වගේ ඒවා දකින්න පුළුවන් දවශලතා හැඟියකින් පෙන්눔 කරන බැංකු. ඔව්. මේ කාරක ප්‍රාග්ධන කළමනාකරණයේ පාඩම කරේ අර අනුපාත කරන දවසේ ඒ ටික විතරද කරේම වෙනම පාඩමක් කරේ නේද? වෙනම පාඩමක් කරේ නේද? වෙනම පාඩමක් කරේ නෑ නේද? හරි. හරි. ඉතින් මම මෙතනින් මේ පාඩම ටිකක් කියලා දෙන්නම්. අපිට ටීවී එක දැක්කම සමහර බැංකු ද්‍රව්‍යලතා ප්‍රශ්නෙන් ඉන්නවා කියලා දකින්නත් පුළුවන්. සමහර බැංකු නිතරම ඇඩ්වර්ටයිස්මන්ට් දානවා වැඩි පොලි එකට තැන්පතු බාර ගන්නවා කියලා. ඇයි එහෙම දාන්නේ? ඇයි එහෙම දාන්නේ? වැඩිපුර ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තැන්පතු ඉල්ලන්නේ ඇයි? හේතුව තමයි අර ද්‍රව්‍යලතා ප්‍රශ්නයකට ඉන්නකොට ඒ වගේ දේවලුත් බැංකු කරනවා. ඒ වගේම සමහර වෙලාවට කියනවා තැන්පතු දැම්මත් මතක අවුරුදු කාලේ එහෙම කරන්නේ. අවුරුදු කාලවල බැංකුවල ද්‍රව්‍යලතා හැකියාවක් තියෙන නිසා බැංකු මොකද කරන්නේ? ඒකට කියනවා තැන්පතුවක් දැම්මොත් කුඩයක් දෙනවා. තැන්පතුවක් දැම්මොත් නේද? කැටයක් දෙනවා. ඒ වගේ දේවල් කියනවා නේද? ඒ වගේ දේවල් දීලා මිනිස්සුගේ සල්ලි ටික ගෙන්න ගන්න බලනවා නේද? ඒ කියන්නේ ද්‍රව්‍යලතා ප්‍රශ්නයක් තියෙද්දි තමයි මේ වගේ දේවල් කරන්නේ ගොඩක් වෙලාවට බැංකු. බැංකුවක ද්‍රව්‍යලතාවය හරියට කළමනාකරණය කරේ නැත්නම් බැංකුව අනිවාර්යයෙන්ම බංකොලොත් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අවශ්‍ය වෙලාවේ තැන්පත්කරුවෝ සල්ලි ඉල්ලපු වෙලාවක ගෙවන්න බැරි වුණොත් අන්න එදාට තමයි බැංකුවක ප්‍රශ්නේ මතුවෙන්නේ නේද? ඒ නිසා ද්‍රව්‍යලතා කළමනාකරණය ඉතාම වැදගත් බැංකුවකට. ඒතර මේ ද්‍රව්‍යලතා කළමනාකරණය කරද්දී ද්‍රව්‍යලතා පරතරය කියලා එකක් හොයන්න ඕනේ බැංකුවක්. මේ ප්‍රසන්ටේෂන් එකට මොකක් හරි වෙලා තියෙනවා. ඔය කට්ටියගේ ප්‍රසන්ටේෂන් ඔය කට්ටියගේ මෙහෙම ප්‍රශ්න ලක් වෙලා නැහැ නේද? ද්‍රව්‍යලතා පරතරය කියලා එකක් හදනවා. ඒකට කියන ව්‍යුහාත්මක ද්‍රව්‍යලතා ප්‍රකාශනය කියලා. එතෙන්දී කරන්නේ විවිධ කාල පරිච්ඡේදවල කඩලා මේක බැංකුවල ඇත්තටම ඇනුවල් රිපෝට් එක ගත්තොත් ඒකෙත් මේක බලන්න පුළුවන්. මේක කියන්නේ විවිධ කාල පරිච්ඡේදවලට මුදල් ලැබීම් සහ ගෙවීම් බලනවා. ඒතර මේ ද්‍රව්‍යලතා පරතරය කියලා කියන්නේ මුදල් ලැබීම් වලින් මුදල් ගෙවීම් අඩු කරාට පස්සේ එන උත්තරේට තමයි ද්‍රව්‍යලතා පරතරය කියලා කියන්නේ. ලැබෙන මුදල් වලින් ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය අනාගතයේ ලැබෙන්න තියෙන මුදල් වලින් ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු කරොත් ඒකට තමයි ද්‍රව්‍යලතා පරතරය කියලා කියන්නේ. මේක හොයන්නේ අද ඉඳලා දවස් 14ක් ඇතුළත කොච්චරක් ලැබෙන්න තියෙනවද ගෙවන්න තියෙනවද? වගේම දවස් 14 ඉඳලා දවස් 30 වෙනකම් කොච්චරක් ලැබෙන්න තියෙනවද ගෙවන්න තියෙනවද? ඒ වගේම මාසෙ ඉඳලා මාස 3ක් යනකම් මාස 3 ඉඳලා අවුරුද්දක් යනකම් ඒ විදිහට කාල පරිච්ඡේදවල බෙදලා අනාගතේ ලැබීම් ගෙවීම් ටික දාලා ඒ දෙක අතර පරතරය ගත්තොත් ඒකට තමයි මේ ව්‍යුහාත්මක ද්‍රව්‍යලතා ප්‍රකාශනය කියලා කියන්නේ. ඒතර මේ ව්‍යුහාත්මක ද්‍රව්‍යලතා ප්‍රකාශනයට අනුව අපිට පුළුවන් ද්‍රව්‍යලතා පරතරය ගණනය කරන්න. ද්‍රව්‍යලතා පරතරය කියලා කියන්නේ මුදල් ලැබීම් වලින් මුදල් ගෙවීම් අඩු කරන එක. මේන උත්තරේ ධනාගයක් ගන්නත් පුළුවන්, ඍණාගයක් ගන්නත් පුළුවන්. මේන උත්තරේ ධනාගයක් ගන්නවා කියන එකේ තේරුම තමයි මුදල් අතිරික්තයක් තියනවා කියන එක. ඒ කියන්නේ මුදල් ලැබෙන ප්‍රමාණය වැඩි, ගෙවන්න තියෙන ප්‍රමාණයට වඩා එතන අපි කියන මුදල් අතිරික්තයක් තියෙනවා කියලා. ඒ වගේම ඍණ උත්තරයක් කියනවා නම් ඒකේ තේරුම තමයි මුදල් ඌනතාවයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ලැබෙන ප්‍රමාණයට වඩා ගෙවන්න තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ උත්තරේ ඍණාගයක් ගන්නවා. ඒතර ධන උත්තරයක් ආවොත් මුදල් අතිරික්තයක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕන? දැන් මේ ව්‍යුහාත්මක ද්‍රව්‍යලතා ප්‍රකාශනය හදලා අපි ද්‍රව්‍යලතා පරතරය හොයනවා. ද්‍රව්‍යලතා පරතරය හොයාගත්තාම අපිට ධන පරතරයක් ආවා. ධන පරතරයක් ආවොත් මොකද අපි කරන්න ඕනේ? කල්පනා කළා කියනවා ධන පරතරයක් තියෙන ලාක මොකද්ද කරන්න ඕනේ? වැඩිපුර තියෙන මුදල් ආයෝජනය කරන්න. ඔව් අපිට ඒ කියන්නේ කෙටි කාලීනව අතිරික්ත අර මුදල් තියනවා කියන එක තමයි එකෙන් පෙන්වුම් කරන්නේ. ඒ වෙන අපිට පුළුවන් මේ කෙටි කාලීන අතිරික්ත අර මුදල් කෙටි කාලීනව ආයෝජනය කරන්න. එහෙම කෙටි කාලීන
අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම සඳහා තියෙන හොඳම ක්‍රමය මොකක්ද? අපි ඒකත් ඉගෙන ගත්තා. මං කිව්වා භාණ්ඩාගාර පිළිපද. අපි කිව්වා රිපෝ සහ රිවර්ස් රිපෝ කියලා දෙයක් ඉගෙන ගත්ත මතකද? ප්‍රතිගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගිවිසුම් කියලා. අපි එහෙම දෙයක් ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්ත නේද අපි එහෙම දෙයක්? ප්‍රතිගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගිවිසුම් කියලා දෙයක්. ඔව් සර්. ඔව්. එහෙනම් අපිට මොකද ගන්න පුළුවන්? ප්‍රති විකුණුම් ගිවිසුම. නැත්නම් රිවර්ස් රිපෝ ක්‍රියාත්මක කිරීමෙන් පුළුවන් අපිට අතිරික්ත අරමුදල් ආයෝජනය කරන්න. රිවර්ස් රිපෝ කිව්වේ මොකද්ද? සුරකුම්පත් අපේට තියාගෙන ණය ලබා දුන්නොත් ඒකට අපි කිව්වා රිවර්ස් රිපෝ කියලා. රිවර්ස් රිපෝ කියන එකයි හොඳම ක්‍රමය උනේ. රිවර්ස් රිපෝ කියන එකයි හොඳම ක්‍රමය උනේ. කෙටි කාල අතිරික්ත අරමුදල් ආයෝජනය කරන්න. ඒක හොඳම ක්‍රමය කියලා අපි කිව්වේ. ඒක හොඳම ක්‍රමය උනේ සුරකුම්පත් අපේට තියාගෙන ණය දෙන්න නිසා අපිට තියෙන අවදානම අඩු වීම. ඒක තමයි අපි එක හොඳම ක්‍රමය කියලා කිව්වේ. අනිත් එක තමයි තව තියෙනවා විවිධ ක්‍රම. අපිට පුළුවන් ඕනනම් අන්තර් බැංකු වෙළඳපොලේ ගිහින් ණය දෙන්න, භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න පුළුවන්, වාණිජ පත්‍රිකාවල ආයෝජනය කරන්න පුළුවන් නේද? ඒ වගේ විවිධ ක්‍රම භාවිතා කරලා මේ අතිරික්ත අරමුදල් කෙටි කාලිනව ආයෝජනය කරන්න පුළුවන්. නමුත් හොඳම ක්‍රමය හැටියට අපි සලකන්නේ රිවර්ස් රිපෝ නැත්නම් ප්‍රතිවිකුණුම් ගිවිසුම් තමයි. ඊළඟ මුදල් හිඟයක් තියෙනවා ඍණ පරතරයක් ආවොත් මේ හිඟ පරතරය පියව ගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? කෙටි කාලින මුදල් උණතාවයක් තියෙනවා නම් අපිට ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය මොකක්ද? එකත් අපි ඉගෙන ගත්තා. කෙටි කාලේ අරමුදල් හිඟතාවයක් තියෙනවා නම් ඒක පියව ගන්න භාවිතා කරන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද? රිපෝ ප්‍රතිගැනුම් ගිවිසුම් නේද? මොන අපි මොකද කරන්න පුළුවන්? සුරකුම්පත් අපේට තියලා ණයක් ගන්න පුළුවන්. මෙහෙම කෙටි කාලින අරමුදල් හිඟයක් තියෙනවා. මේ ක්‍රමයේ වඩාත් හොඳම ක්‍රමය වෙන්නේ අඩු පොලියට ණය ගන්න පුළුවන් වීම. ඊට අමතරව තවත් විවිධ ක්‍රම තියෙනවා. අනිකුත් ක්‍රම තමයි අන්තර් බැංකු වෙළඳපොළට ගිහින් ණය ගන්න පුළුවන්. ඉන්ටර් බැංක් මාකට් එකෙන් ණය ගන්න පුළුවන්. මහ බැංකුවෙන් ණය ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ගාව තියෙන සුරකුම්පත් විකුණන්න පුළුවන් නේද? කෙටි කාල සුරකුම්පත් තියෙනවා විකුණලා සල්ලි ගන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාමාර්ග වලින් කෙටි කාල අරමුදල් හිඟයක් තියෙනවා නම් පියව ගන්න පුළුවන්. මේ තමයි අර ව්‍යුහාත්මක දවිශ්ලතා ප්‍රකාශනය. මේ උඩ පේනවා ඇති විවිධ කාලයන් වලට අපි මේක බෙදලා තියෙනවා. අද ඉඳලා දවස් 14ක් 15 28 30 3 month 3 month to 6 month 6 month to 1 year මේ වගේ කාලයන් වලට කඩලා ඒ කාලවලදී ලැබීම් සහ ගෙවීම් තමයි මේ දාලා තියෙන්නේ. උඩ කොටසෙන් පේනවා යට කොටසෙන් පේනවා ඉන්ෆ්ලෝස් ටික, උඩ කොටසෙන් තියෙන අවුට්ෆ්ලෝස් ටික. ඒතර මේ අනුව ඍණ පරතරයක් හෝ ධන පරතරයක් ගන්න පුළුවන්. ඊළඟ මේ ද්‍රවශීලතා සඳහා කාලයක් තියෙනවා. ශනික අවශ්‍යතාව මතුවෙන්න පුළුවන්, දීර්ඝ කාලින අවශ්‍යතාව මතුවෙන්න පුළුවන්. කියන්නේ ද්‍රවශීලතා හිඟය ශනිකව මතුවෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙට ලොකු තැන්පත් කරයක් කියලා සල්ලි ඉල්ලුවොත් අන්න එතනදී මතුවෙනවා ශනික ද්‍රවශීලතා අවශ්‍යතාව. ඒ වගේ වෙලාවට අපිට ටක් ගාලා සල්ලි හොයා ගන්න ඕනේ. ඒ වෙලාවෙදී භාවිතා කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි එක්ක මහ බැංකුවේ ණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර් බැංකු වෙළඳපොලෙන් ණය ගන්න පුළුවන් ශනික ද්‍රවශීලතා අවශ්‍යතාවක් මතුවුණොත්. ඊළඟට දීර්ඝ කාලින අවශ්‍යතා තියෙනවා. කියන අනාගතයේ අපිට පුරවගතනය කරපු හිඟ තත්ත්වයක් තියෙන උදාහරණයක් විදිහට අපි දන්නවා මාර්තු අප්‍රේල් වෙනකොට ද්‍රවශීලතා හිඟයක්ද බැංකුවකින් අතිරික්ත හිඟයක් ඒ අවුරුදු කාලේ මිනිස්සු අවුරුදු කන්න සල්ලි විත්ඩ්‍රෝ කරනවා නේද? ඒක ද්‍රවශීලතා හිඟයක් මතුවෙනවා. ඒ වගේ කාලවල තමයි බැංකුව ඇඩ්වර්ටයිස් කරන්නේ. කුඩයක් දෙනවා, පහනක් දෙනවා, තැන්පතක් දුන්නොත් නේද? ඒ වගේම අපිට දීර්ඝ කාලින අවශ්‍යතා කලින් ලෑස්ති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බැංකු කලින් ලෑස්ති වෙලා ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ආපහු සල්ලි ටික ගෙන්න ගන්න බලන්න. එහෙම නැත්නම් අපි දන්නවා මාසයක් ගත්තොත් 25 26 වෙද්දි බැංකුවක තියෙන ද්‍රවශීලතා හිඟයක්ද අතිරික්තද? හිඟයක්. 25 26 වෙද්දි හිඟයක්. අතිරික්තයක් නේ මේ දවස්වල මිනිස්සුන්ට පරිහමයි. අතිරික්ත.
5/26 ආණ්ඩුව ගත්තොත් 10 වෙනිදා නේද? ආණ්ඩුවේ පරියම වෙන 10 වෙනිදා නේද? ඒ දවස්වලදී අතිරේකයක් තියෙනවා. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් මේ අතිරේකත එන්න අඩු වෙලා යනවා නේද? මිනිස්සු වේදම් කරන සල්ලි විත්ඩ්‍රෝ කරද්දී අඩු වෙලා ඔන්න 20 වගේ වෙද්දී ඔන්න හිඟ තත්ත්වයක් මතුවෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් තමයි මේ ඍතුමය සහ චක්‍රීය ප්‍රවණතා කියලා කියන්නේ. මේ වගේ දේවල් වලට අපිට කලින් සැලසුම් කරලා ලෑස්ති වෙලා ඉන්න පුළුවන්. දැන් සුද්ධ ඊළඟ මේ ද්‍රවශීලතා ගැටලු සමහර විට බැංකුවේ දෙයක් නිසා නව බැංකුවෙන් පිටත දෙයක් නිසා වුණත් වෙන්න පුළුවන්. දැන් අර සෙලාන් බැංකුවේ ක්‍රයිසිස් එක ආපු වෙලාවේ සියලුම බැංකුවල ද්‍රවශීලතා හිඟයක් ඇති වුණා. සියලුම ප්‍රයිවට් බැංක්ස් වල ද්‍රවශීලතා හිඟයක් ඇති වුණා. ආණ්ඩුවේ බැංකුවල ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වුණා. මොකද සෙලාන් බැංකුවේ ඉච්චලා මිනිස්සු බය හිතුණා ප්‍රයිවට් බැංක්ස් වල සල්ලි තියන මිනිස්සු කරේ ප්‍රයිවට් බැංක්ස් වලින් සල්ලි ටික අරන් ගිහලා ආණ්ඩුවේ බැංකුවල දැම්මා. ඒ වගේ බැංකුවේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි වෙනත් තැනක ප්‍රශ්නයක් නිසාත් බැංකුවල ගැටලු මතුවෙන්න පුළුවන්. ඊළඟට ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය අතර තියෙන ඍණ සම්බන්ධතාවයක් එකක් මතක තියාගන්න. එකත් එක්සෑම් එකේ හුවා ද්‍රවශීලතාවයයි ලාභදායීත්වය අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා. අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබ්බොත් ලාභදායීත්වයට මොකක් වෙයිද? කාටද කියන්නකෝ. අඩු වෙනවා. අඩු වෙනවා. අයියේ අතිරික්ත ද්‍රවශීලතාවයක් කියලා කියන්නේ බැංකුව තුල සල්ලි ගොඩක් තියාගන්නවා. කියන්නේ බැංකුව මුදල් ආචරණය නොකර සල්ලි වැඩිපුර බැංකුව තුල රඳවා ගත්තොත් එතනදී තමයි අතිරික්ත ද්‍රවශීලතාවයක් තියෙන්නේ. ඒ වගේ වෙලාවට මේ මුදල් වලට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැති නිසා ලාභදායීත්වය අඩු වෙනවා. ඒ වගේම ද්‍රවශීලතාවයේ හිඟයි කියන්නේ ලාභදායීත්වයත් වැඩි කියන එක. බොහෝ විට ද්‍රවශීලතාවයේ හිඟ වෙන්නේ බැංකුවේ අරමුදල් ආයෝජනය කරලා ඉවරයි. නිසා තමයි ද්‍රවශීලතාවය ලාභදායීත්වය අතර ඍණ සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියන්නේ. එකත් මතක තියාගන්න. ඊළඟට ද්‍රවශීලතා ගැටුවට හේතු තමයි අර ඉස්සලා කිව්වා වගේම පළවෙනි හේතුව තමයි කල්පිරීම නොගැලපීම. ණය කල්පිරීම දිගු කාලිනව, තැන්පතු කල්පිරීම කෙටි කාලිනව. මේ නිසා තමයි ද්‍රවශීලතා ගැටලු බොහෝ විට මතුවෙන්නේ. පොඩ්ඩක් බලා ගන්න. ඊළඟ මේ ද්‍රවශීලතා කළමනාකරණය සඳහා ගන්න පුළුවන් උපාය මාර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් වත්කම් ද්‍රවශීලතා කළමනාකරණ උපාය මාර්ගය, වක්කීම් ද්‍රවශීලතා කළමනාකරණ උපාය මාර්ගය සහ සමබර කළමනාකරණ උපාය මාර්ගය කියලා උපාය මාර්ග තුනක් තියෙනවා ද්‍රවශීලතාවයේ කළමනාකරණය කිරීම සඳහා. ඒතර වත්කම් ද්‍රවශීලතා කළමනාකරණ උපාය මාර්ගයේ භාවිතා කරන බොහෝ විට කුඩා බැංකු කුඩා කියන්නේ බැලන්ස් ෂීට් එක අතින් ගත්තොත් බැලන්ස් ෂීට් සයිස් එකෙන් පොඩි බැංකු තමයි වත්කම් ද්‍රවශීලතා කළමනාකරණ උපාය මාර්ගයේ බොහෝ විට භාවිතා කරන්නේ. ඒතර මේ බැංකු කරන්නේ ද්‍රවශීලතා වත්කම් වැඩිපුර බැලන්ස් ෂීට් එක තුල තියාගෙන යන එක. ඒ කියන්නේ මේ බැංකු වල බැලන්ස් ෂීට් එක ගත්තොත් වත්කම් ද්‍රවශීලතා කළමනාකරණ උපාය මාර්ගයේ භාවිතා කරන බැංකු වල බැලන්ස් ෂීට් එක ගත්තොත් ද්‍රවශීල වත්කම් වැඩිපුර මේ බැංකු වල තියෙනවා. ඒ වගේම ගත්තොත් මේ බැංකු වල වැඩිපුර ද්‍රවශීල වත්කම් තියාගෙන යාම නිසා මේ බැංකු වල ලාභදායීත්වයත් අඩුයි අනිකුත් බැංකු වලට සාපේක්ෂව. හැබැයි ඒ වගේම ද්‍රවශීලතා අවදානමත් මේ බැංකු වල අනිකුත් බැංකු වලට සාපේක්ෂව අඩුයි. එහෙනම් වත්කම් ද්‍රවශීලතා කළමනාකරණ උපාය මාර්ගයේ තියෙන බැංකු වල තියෙන ලක්ෂණ මොකද්ද? විශේෂ පත්‍රය තුළ වැඩිපුර ද්‍රවශීලතා වත්කම් තියා ගන්නවා. වැඩිපුර ද්‍රවශීලතා වත්කම් තියා ගැනීම නිසා ද්‍රවශීලතා අවදානම අඩුයි. ද්‍රවශීලතා අවදානම අඩු නිසා ලාභදායීත්වයත් අඩුයි. ඒ වගේම මේ උපාය මාර්ගය බොහෝ විට භාවිතා කරන බොහෝ විට කුඩා බැංකු. මේ තමයි අර මං කියපු ටික. මේ වගේ බැංකු ගත්තොත් ද්‍රවශීලතා අවදානමක් මතු වුණොත් අර ද්‍රවශීලතා වත්කම් ටික මුදල් බවට පරිවර්තනය කළා ඒ ද්‍රවශීලතා අවශ්‍යතාවය සපුර ගන්නවා. මේ තමයි ශේෂ පත්‍රය තුළ තියෙන ද්‍රවශීල වත්කම්. ද්‍රවශීල වත්කම් කියලා කියන්නේ ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කර ගැනීමට පුළුවන් වත්කම් වලට තමයි ද්‍රවශීල වත්කම් කියලා කියන්නේ. ඒතර බැංකුවක ශේෂ පත්‍රය තුළ තියෙන ශේෂ පත්‍රයක් තුළ තියෙන ද්‍රවශීල වත්කම් ගත්තොත් භාණ්ඩාගාර බිල්පත්, මහා බැංකු සංචිත, රිපෝ යටතේ මිලදීගත් වත්කම්, වෙනත් බැංකු වල තියෙන තැන්පතු මේ වගේ ඒවා තමයි ද්‍රවශීල වත්කම් හැටියට සැලකන්නේ. මෙතන තියෙනවා යුරෝ කරන්සි ඩිපොසිට් කියලා එකක්. මොකක්ද ඒ තියෙන්නේ? යුරෝ කරන්සි ඩිපොසිට් කියන්නේ මොනවද? කාටට කියන්න පුළුවන්. මේ ද්‍රවශීල වත්කම.
එතකොට මේ වත්කම් කළමනාකරණ උපාය මාර්ගයේ භාවිතා කරන බැංකුවල මේ ශේෂ පත්‍රය ගත්තොත් මේ ද්‍රවශීල වත්කම් වැඩිපුර තියෙනවා. එහෙනම් මේ යුරෝ කරන්සි ඩිපොසිට් එකක් කියන්නේ මොනවද? කාටද කියන්න පුළුවන්? යුරෝ කරන්සි ඩිපොසිට් කියන්නේ මොනවද? යුරෝ කරන්සි ඩිපොසිට් එකක් කියලා කියන්නේ අපේ බැංකුව ලංකාවේ බැංකුවක් වෙනත් මුදල් ඒකකයකින් තැන්පතුවක් තියන් යනවා නම් ඒවට තමයි යුරෝ කරන්සි ඩිපොසිට් කියලා කියන්නේ. උදාහරණයක් ඇරලා සම්පත් බැංකුව ඩොලර් ඩිපොසිට් එකක් ඕපන් කරනවා බැංක් ඔෆ් සිලෝන් වල. ඒ වගේ දෙයකට තමයි මේ යුරෝ කරන්සි ඩිපොසිට් කියලා කියන්නේ. ඊට අපි කියන්නේ මේ වත්කම් වක්කීම් ද්‍රවශීලතා කළමනාකරණය සඳහා උපාය මාර්ග 3ක් තියෙනවා කියලා. ඒතර බැංකුවට සුදුසු උපාය මාර්ගය තීරණය කරන්නේ කවුද? කාටද කියන්න පුළුවන්? අපේ බැංකුවට හරියට වත්කම් ක්‍රමයේද වක්කීම් ක්‍රමයේද සම්බර ක්‍රමයේද කියලා තීරණය කරන්නේ කවුද? කමිටුව. අන්න අර වත්කම් වක්කීම් කළමනාකරණ කමිටුව. ඒක තීරණයක් තමයි මේ. පැහැදිලි නේද? ඒ නිසා තමයි අපි මේ ද්‍රවශීලතා කළමනාකරණය ඉගෙන ගන්නේ. ද්‍රවශීලතා කළමනාකරණය කරන්නේ අර වත්කම් වක්කීම් කළමනාකරණ කමිටුව. ඒත් එයා තමයි තීරණය කරන්නේ මොන උපාය මාර්ගය තීරණය කරන්නේ මොන ද්‍රවශීලතා වත්කම්ද තියාගන්නේ. මේ හැම දෙයක්ම තීරණය කරන්නේ මේ අර කමිටුව. අපි එනද මේ කමිටුව ඉතාම වැදගත් බැංකුවකට බැංකුව ගමන් කරන සමස්ත දිශාවම තීරණය කරන්නේ මේ කමිටුව. ඊළඟ වක්කීම් කළමනාකරණ උපාය මාර්ගය භාවිතා කරන බැංකුවක් ගත්තොත් ඒ වගේ බැංකුවක ශේෂපත්‍රයේ ද්‍රවශීලවත්කම් අඩුයි. ඒතර ද්‍රවශීලතාවත්කම් අඩුයි කියන්නේ ද්‍රවශීලතා අවදානම වැඩි. හැබැයි ඒ වගේ බැංකුවල ලාභදායීත්වය වැඩි. ඒතර මේ වගේ බැංකුවක් ගත්තොත් ද්‍රවශීලතා ප්‍රශ්නයක් මතුවුණොත් මේ වගේ බැංකු කරන්නේ කෙටි කාලින ණයක් ලබා ගැනීමෙන් තමයි ද්‍රවශීලතා හිඟයක් ආවොත් ඒවා පියව ගන්න. අර වත්කම් කළමනාකරණයේ වත්කම් ක්‍රමය භාවිතා කරන බැංකු කරේ මොකද්ද? ද්‍රවශීලතා හිඟයක් මතුවුණොත් ද්‍රවශීලතා වත්කම් විකුණලා සල්ලි හොයාගන්න. නමුත් වක්කීම් කළමනාකරණය කරන බැංකුවක් ගත්තොත් ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒ වගේ බැංකුවක් කරන්නේ කෙටි කාල ණයක් ලබා ගැනීමෙන් තමයි ඒ අවදානම මග අරවගන්නේ. ඒතර මේක සාමාන්‍යයෙන් භාවිතා කරන තරමක් විශාල බැංකු. ඒකට හේතුව තමයි තරමක් විශාල බැංකු වලට පහසුවෙන් ණය ගැනීමේ හැකියාවක් තියෙනවා කුඩා බැංකු වලට සාපේක්ෂව. ඒක තමයි වක්කීම් ක්‍රමය කියලා කියන්නේ. මේ තමයි කෙටි කාල ණය ලබා ගැනීම තියෙන මාර්ග. එකක් මහා බැංකුවේ ණය ගන්න පුළුවන්, අන්තර් බැංකු ණය ගන්න පුළුවන්, ඊළඟ තැන්පතු සහතික නිකුත් කරන්න පුළුවන්, රිපෝ යටතේ ණය ගන්න පුළුවන් නේ, රිවර්ස් රිපෝ කරලා ණය ගන්න පුළුවන්. ඊළඟට issuing euro currency deposit කියන වෙනත් මුදල් වර්ග වලින් තැන්පතු බාර ගැනීමෙන් මේ ණය අවදානම ද්‍රවශීලතා අවදානම අඩු කරගන්න පුළුවන්. මේ තමයි වගකීම් කළමනාකරණ උපාය මාර්ග. ඊළඟට තියෙනවා සමබර කළමනාකරණ උපාය මාර්ගය. ඒතකොට මේකෙදි කරන්නේ මේ ක්‍රම දෙකේ සම්මිශ්‍රණයක් තමයි භාවිතා කරන්නේ. එතෙන්දී මේ වගේ බැංකු ගත්තොත් අපේක්ෂිත සහ අනපේක්ෂිත හැටියට ද්‍රවශීලතා අවශ්‍යතාවය වර්ග කරනවා. අපේක්ෂිත ද්‍රවශීලතා අවශ්‍යතාවය තියෙනවා නම් ඒ වගේ ඒවට ද්‍රවශීලතා වත්කම් තියාගන්නවා. කියන්නේ අපි හිතමු තව සතියකින් සල්ලි ගෙවන්න තියෙනවා. ඒ වගේ වෙලාවට ඒ බැංකුව දන්නවා අනිවාර්යයෙන්ම මේ ප්‍රමාණය ගෙවන්න තියෙනවා කියලා. ඒ වගේ වෙලාවට එයා ඒ දවසේ කල්පිරෙන ද්‍රවශීලතා වත්කම් තියාගන්න. ඒ වගේම අනපේක්ෂිත දෙයක් ආවොත් ණයක් ලබා ගැනීමෙන් තමයි ඒ අනපේක්ෂිත ද්‍රවශීලතා අවශ්‍යතාවය සපුරගන්නේ මේ සමබර ක්‍රමය භාවිතා කරන බැංකුව. හරි. ඒකට බැංකුවර පුළුවන් මේ ක්‍රම තුනෙන් ඕනම එකක් භාවිතා කරන්න. හැබැයි ඒක තීරණය කරන්නේ ඇල්කෝ කමිටුව. ඇල්කෝ කමිටුව බලන්න ඕනේ මේ එක් එක් ක්‍රමයේ තියෙන අවදානම, එක් එක් ක්‍රමය නිසා මතුවෙන පුළුවන් ලාභදායීත්වය, එක් එක් ක්‍රමයේ තියෙන පිරිවැය, එක් එක් ක්‍රමයේ තියෙන වාසි සහ අවාසි මේ හැම දෙයක්ම සලකලා තමයි සුදුසු ක්‍රමය තෝරගන්න ඕනේ. එතන එකක් මොන හරි ගැටලු තියෙනවද? අපි මේ කතා කරපුවේ ටිකක් තියරි තමයි ඉගෙන ගන්න තියෙන්නේ, ටිකක් කම්මැලි තියෙන්නේ. නිදිමත වෙලා වන්නේ. කවන්නේ අන්තිම පාඩමනේ පොඩ්ඩක් අහගෙන ඉන්න. අද ටිකක් ගණන් හදන්න අඩුයි. තියරි තමයි පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙන්නේ. මොන හරි ගැටලුවක් තියෙනවා මෙච්චරලා කරපු දේවල් වලින්? බැංකුවල වැඩ කරන අයත් මේවා දන්නවා ඇති නේද? නේද? මේ වගේ දේවල් අහලා ඇති නේද? වත්කම් වකීම් කළමනාකරණ කමිටුව නේද? ද්‍රවශීලතා අවදානම කොහොමද පාලනය කරන්නේ?
හැමෝටම දැන් ටික ටික පුළුවන් වෙනවා නේද? ඒක කරා. හරිද? මේ අපි ඉගෙන ගන්න මොකද්ද? එතන මේ අපි බලාපොරොත්තු වෙන්නේ කවදා හරි දවසක බැංකුවක ඉහළ කළමනාකරුවෙකු වෙන්න නේද? ඉහළ කළමනාකරුවෙකු වුණාම විවිධ තීරණ ගන්න තියෙනවා. ඒ තීරණ තමයි අපි ඉගෙන ගන්න. අපි මේ කතා කරන්නේ ද්‍රවශීලතාව කළමනාකරණයේ ද්‍රවශීලතාව අවදානම කළමනාකරණය කිරීම සඳහා ගන්න පුළුවන් තීරණ. ඒක තමයි අපි කතා කරමින් ඉන්නේ දැන් නේද? ඊළඟට මහ බැංකුවත් සෑම් බැංකුවකටම උපදෙස් දීලා තිනවා ද්‍රවශීලතා අනුපාතය ගණනය කරන්න කියලා. ඒතර මහ බැංකුව කියලා තිනවා සියලුම වාණිජ්‍ය බැංකු සියලු තම මුළු වගකීම් වලින් 20%ක් ද්‍රවශීලවත්කම් අනිවාර්යෙන් තියාගත යුතුයි කියලා මහ බැංකුව නියම කරලා තියෙනවා. නම් මහ බැංකුවේ නියෝගය මොකද්ද? සියලුම වගකීම් වලින් 20%ක් ද්‍රවශීලතාවත්කම් හැටියට තියාගන්න කියලා. උදාහරණයක් විදිහට අද බැංකුවක් රුපියල් 100ක තැන්පතුවක් ගත්තොත් රුපියල් 20ක් ද්‍රවශීලතාවත්කමක් හැටියට තියාගන්න ඕනේ. ඉතුරු 80 තමයි ණය හැටියට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි මේකේ තේරුම. 20යි කියන එක තේරුම මොකද්ද? අද රුපියල් 100ක තැන්පතුවක් හම්බුනොත් ඒකෙන් 180ක් නැත්නම් රුපියල් 80ක් ණය හැටියට දෙන්න පුළුවන්. අර රුපියල් 20 ද්‍රවශීලතාවත්කම් වල ආයෝජනය කරන්න ඕනේ. ඒතර මේක හැමදාම තියාගන්න ඕනේ. තියාගත්තේ නැත්නම් බැංකුවල දඩ ගහනවා මහ බැංකුවේ. මොකද මහ බැංකුව දන්නේ නැති සෑම් බැංකුව කරන වෙලේ ඉන්ස්පෙක්ට් කරනවා නේද? බැංකුවේ පොත්පත් පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ අහු වුණොත් බැංකුවල දඩ ගෙවන්න වෙනවා. දන්නේ කරන්න ඉන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා කියලා විතරක් මතක තියාගන්න. ඊළඟ අපි බලමු විනිමය අවදානම. විනිමය අවදානම කියලා කියන්නේ විදේශ විනිමය මිල ගණන් වෙනස් වීම නිසා මතුවෙන්න පුළුවන් අවදානම නේද? එතකොට විනිමය අවදානම මතුවෙන්න පුළුවන් මහ බැංකුව විනිමය අවදානම මතුවෙන්න පුළුවන් බැංකුවේ තියෙන විදේශ මුදල් සම්බන්ධයෙන් අවදානම් මතුවෙන්න පුළුවන් නේද? ඒ වගේ විදේශ විනිමය ගනුදෙනු කිරීමට යාම නිසාත් බැංකු වලට අවදානම් මතුවෙනවා. ඒ වගේ තමයි මේ විනිමය අවදානම් කියලා කියන්නේ. ඒතර විනිමය අවදානම් මේ දවස්වල විශේෂයෙන්ම විශාල ලෙස විනිමය අනුපාතය විනිමය අවදානමක් තියෙනවා බැංකු වලට. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් තමයි මේ දවස්වල බැංකුත් විදේශ විනිමය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තියෙනවා පොලි අනුපාත අවදානම්. අපි කියන ප්‍රධාන වශයෙන් අවදානම් තුනක් ගැන අවධානය යොමු කරනවා කියලා. එකක් වෙළඳපොළ අවදානම යටතේ ගොඩක් තිබ්බා නේද? භාණ්ඩ අවදානම, ද්‍රවශීලතා අවදානම, පොලි අවදානම, විනිමය අවදානම. මේ ඔක්කොම එකට ගත්තොත් ඒ ඔක්කොටම කියනවා ද්‍රවශීලතා අවදානම්. වෙළඳපොළ අවදානම් කියලා. ඒ වෙළඳපොළ අවදානම් යටතේ අපි දැන් දෙකක් කතා කරා. එකක් විනිමය අවදානම්. කලින් අපි කතා කරා ද්‍රවශීලතා අවදානම. දැන් අපි කතා කරමු පොලි අනුපාත අවදානම්. මේක තමයි එක්සෑම් එකට විශේෂයෙන්ම බලා ගන්න ඕනේ. අල්ක පාඩම යටතේ වැඩියෙන්ම ප්‍රශ්න අහලා තියෙන්නේ පොලි අනුපාත අවදානම සම්බන්ධයෙන්. මොකද්ද පොලි අනුපාත අවදානම කියලා කියන්නේ? අපි හැමෝම දන්නවා. කියන බලන්න. මොකද්ද පොලි අනුපාත අවදානම කියලා කියන්නේ? කියන බන් හැමෝම දන්නවද? පොලි අනුපාත අවදානම මටත් වඩා හැමෝම දන්නවා. කියන බලන්න. මොකද පොලි අනුපාත අවදානම් කියලා කියන්නේ? මොකද පොලි අනුපාත අවදානම් කියලා කියන්නේ? වෙළඳපොලේ පොලි අනුපාත වෙනස් වීම නිසා මතුවෙන්න පුළුවන් අවදානම් නේද? වෙළඳපොලේ පොලි අනුපාතය කියලා ගියොත් අපි දන්නවා වත්කම් වල වටිනාකම් පහළ වෙනවා කියලා නේද? නේද? බැඳුම් කරලා ආයෝජනය කළ හිටියොත් පොලි අනුපාතය කියලා යන කාලෙක ප්‍රාර්ථනා ලාභ සිද්ධ වෙන්න පුළුවන් නේද? ඒ වගේ අවදානම් වල තමයි පොලි අනුපාත අවදානම් කියලා කියන්නේ. මේ පොලි අනුපාත අවදානම් පාලනය කිරීම සඳහා බැංකුව පරතර දෙකක් ගණනය කරනවා. ඒතර මේ පාඩම යටතේ මතක තියාගන්න පරතර තුනක් ඉගෙන ගන්න තියෙනවා. ගැප්ස් ඉංග්‍රීසියෙන් කියනවා ගැප්ස් කියලා. ගැප්ස් වර්ග නැත්නම් පරතර වර්ග තුනක් ඉගෙන ගන්න තියෙනවා. එකෙන් දැන්ටමත් අපි එකක් කතා කරලා අවසන්. ඔය දැන්ටමත් කතා කරා ද්‍රවශීලතා අවදානම කියන එක නේද? ද්‍රවශීලතා අවදානම යටතේ අපි කතා කරා ද්‍රවශීලතා පරතරය. ඒක තමයි අපි ඉගෙන ගත්තේ පළවෙනි පරතරය. ද්‍රවශීලතා පරතරය හොයන්නේ කොහොමද? මුදල් ලැබීම වලින් මුදල් ගෙවීම අඩු කරාට පස්සේ අපිට එනවා ද්‍රවශීලතා පරතරය. ඊට අමතරව පොලි අවදානම් යටතේ තව පරතර දෙකක් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි
පොලි අනුපාත පරතරය සහ පවත්නා කාල පරතරය කියන එක. බලමු මේ දෙකෙන් ගණන් ගවිලා තියෙන එක්සෑම් එකට සයික හොඳින් බලාගමු අපි. ඊට කලින් මේ පරතර කතා කරන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ ශුද්ධ පොලි ආදායම කියන්නේ මොකක්ද කියලා. ශුද්ධ පොලි ආදායම කියන එක අපි ඉගෙන ගත්තා අනුපාත විශ්ලේෂණ පාඩමේදී. කාට හරි මතක නම් කියන්න බලන්න ශුද්ධ පොලි ආදායම කියන්නේ මොකක්ද කියලා. හරිම ලේසි. ශුද්ධ පොලි ආදායම කියන්නේ මොකද්ද? පොලි ආදායමින් පොලි වියදම අඩු කරාට පස්සේ උත්තරය තමයි ශුද්ධ පොලි ආදායම කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය ව්‍යාපාරයක දරලාභයට සමානයි නේද? බැංකුවක විකුණුම් පිරිවැය වගේ දේවල් නේද? ඒ නිසා බැංකුවක දරලාභය කියන්නේ සාමාන්‍යයෙන් මේ ශුද්ධ පොලි ආදායම වගේ එකට. ඒතර ශුද්ධ පොලි ආදායම හන්නේ කොහොමද? පොලි ආදායමින් පොලි වියදම අඩු කරන්න ඕනේ. ඊළඟ තව එකක් තියෙනවා ශුද්ධ පොලි ආන්තිකය කියලා එකක්. ඒතර ශුද්ධ පොලි ආන්තිකය අපි ඉගෙන ගත්ත එකත් අපි ඉගෙන ගත්ත අනුපාත විශ්ලේෂණයක් පාඩම යටතේ බැංකු අනුපාත යටතේ අපි කතා කරා මේක. ශුද්ධ පොලි ආන්තිකය කියලා කියන්නේ ශුද්ධ පොලි ආදායම බෙදන්න ඕනේ ආදායම් ලැබෙන වත්කම. එතන ආදායම් ලැබෙන වත්කම කියලා කිව්වේ පොලි ආදායම් ලැබෙන වත්කම් වලින් තමයි බෙදන්න ඕනේ. මට කියන්න බලන්න පොලි ආදායම් නොලැබෙන වත්කම් වල උදාහරණයක් ශේෂ පත්‍රයක තියෙන. පොලි ආදායම් නොලැබෙන වත්කම් වල උදාහරණ මොනවද තියෙන්නේ? පොලි ආදායමක් නොලැබෙන වත්කම් මොනවද තියෙන්නේ? කාට හරි කියන්න පුළුවන්? පොලි ආදායම් නොලැබෙන වත්කම් වලට උදාහරණ මොනවද? ශේෂ පත්‍රයක තියෙන. SRR හරිද? SRR එකක් පොලි ආදායම් ලැබෙන්නේ තව උනත් ඊට වඩා හොඳ උදාහරණයක් ගත්තොත් බැංකුවේ ගොඩනැගිලි ගත්තොත් බැංකුවේ තියෙන යන්ත්‍ර නෑ වාහන ගත්තොත් ඒවල පොලි ආදායමක් ලැබෙනවද? පොලි ආදායමක් ලැබෙනවද ඒවට? ලැබෙන්නේ නෑ නේද? ඒ වගේ වල තමයි මේ පොලි ආදායම් නොලැබෙන වත්කම් කියලා කියන්නේ. ඒතර ශේෂ පත්‍රයේ තියෙන සියලුම වත්කම් ගන්නේ නෑ මේ ශුද්ධ පොලි ආන්තිකය හොයන්න. විශේෂ පත්‍රයේ තියෙන පොලි ආදායම් ලැබෙන වත්කම් විතරයි මේ ශුද්ධ පොලි ආන්තිකය හොයද්දි ගන්න ඕනේ. එකත් මතක තියාගන්න. හරි මේ ගාන කියවලා විනාඩි 5ක් දෙන්නම්. හදන්න බලන ශුද්ධ පොලි ආදායම සහ ශුද්ධ පොලි ආන්තිකය. පළවෙනි කොටස හදන්න ඉස්සෙල්ලා. මේ හා සමාන ගණන් එක්සෑම් එක ඇවිල්ලා තියෙන නිසා හදන්න බලන්න. ශුද්ධ පොලි ආදායම ශුද්ධ පොලි ආන්තිකය හොයන්න බලන්න. ඉවද උත්තරේ කැද මේ නම්බර එයා කියනවා මුළු වත්කම් අවුරුදු 5ක 100%ක ස්ථිර පොලි අනුපාතයක් කරද්දී උත්පාදන රුපියල් මිලියන 100ක් තියෙනවා කියලා කියනවා. දැන් අපි බලමු පොලි ආදායම එනවා. බැංකුවේ පොලි ආදායම තියෙනවා. පොඩ්ඩේ ගොඩ කරන්නේ වගේ whiteboard එකට ගන්නවා Excel එකෙන් පෙන්නන්නම්.
පොලි ආදායම අපි හොයමු. ඉන්කම් එක සමාන වෙනවා 100 වැඩි කිරීම පොලි අනුපාතිකයේ 0.8යි නේද? 0.8යි මිලියන 8ක් තමයි පොලි ආදායම. ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක වෙනවා මිලියන 90ක තැන්පතුවක් තියෙනවා පොලිය 4 නේද? 90 වැඩි කිරීම 14 නේද? එහෙනම් net interest income එක සුද්ධ පොලි ආදායම ඇවිල්ලා අපේ ඉන්ටර්නැෂනල් ගියම උත්තරේ 4.4 නේද? උත්තරේ මිලියන 4.4 නේද? මේ උත්තරේ දාගන්න මටම Excel එක පේනව නේද මටම? Excel එක පේනව නේද? පේනවද නැද්ද? පේනවා සර්. සුද්ධ පොලි ආදායම මිලියන 4.4යි. සුද්ධ පොලි ආන්තිකය කීයද? net interest margin. ඒක වෙන්නේ කොහමද? සුද්ධ පොලිය බෙදන්න ඕනේ ආදායම් ලැබෙන වත්කම් වලින්. ආදායම් ලැබෙන වත්කම් තියෙනවා මිලියන 100ක් නේද? සුද්ධ පොලි ආන්තිකය වෙලා 100ට 4.4යි නේද? මේ උත්තර දෙක අවද මටම මේ උත්තර දෙක ආව නේද මටම අවද නැත් ආව නේද උත්තරේ හරි එතන මේකේ පොලි වියදම වෙනස් නේද සර්? සර් ඒක කියන්නේ දින 30කට කියලානේ සර්. 12ක් වෙන්න ඕනේ සර් එතකොට. දැන් මෙහෙමද හිතන්න අපි හිතමු දැන් මේ ණය දීලා තියෙන අවුරුදු 5කට දැන් පොලි තැන්පතුව තියෙන දින 30ක් තිබ්බොත් ඉතුරු කාලයට බැංකුවට ෆන්ඩින් කොහෙද තියෙන්නේ? මේ ප්‍රශ්නයක් වෙනව නේද? අපි හිතමු දැන් මෙයා අවුරුදු 5කට මිලියන 100ක් දෙනවා. ඒතර මේ මිලියන 100 දෙන්න සල්ලි හොයාගත්තේ කොහොමද? දැන් මෙයා මිලියන 100ක් දුන්නානේ. ඒතර මිලියන 100ෙන් 90ක් හොයාගත්තේ කොහොමද? ඩිපොසිට් එකෙන් නේද? ඩිපොසිට් එකෙන් 90ක් හොයාගත්තා. ඉතුරු 10 කොහෙන්ද දෙන්නේ? බැංකුවර සල්ලි නැහැ නේද? බැංකුවර මුලින්ම පටන් ගත්තේ සල්ලි නැහැනේ. කවුරු හරි සල්ලි ගේන්න ඕන. ඉස්සෙල්ලා තැන්පත් කරුවා 90ක් ගෙනාවා. 90ක් ගෙනාවා. ඊට පස්සේ ණය දීලා දෙනවා 100ක්. ඉතුරු 10 කොහෙන්ද දෙන්නේ නැත්තේ? මගේ බැලන්ස් ෂීට් එක ගත්තොත් කැපිටල් එක. වත්කම් පැත්තේ තියෙන 100ක් මේ තියෙන liabilities. ඉතුරු 10 කොහෙන්ද? ප්‍රාග්ධනය. ප්‍රාග්ධන කැපිටල් එක නේද? මේ කැපිටල් එක ඇති 10ක්. ඒත් මේ දෙක භාවිතා කරලා තමයි මෙයා මේ 100ක ණයක් දුන්නේ. මේක දුන්නේ කීයද? අවුරුදු 5කට. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මාසයක් ගියාට පස්සේ මේ 90 බැංකුවෙන් ගියොත් මොකද වෙන්නේ? බැංකුව තියාගෙන යන්න පුළුවන්ද? 90 දෙන්න පුළුවන්ද? මේ 90 දෙන්න පුළුවන්ද? තැන්පත් කරලා 90ක් කිලුවක් දෙන්න පුළුවන්ද? බැහැ. බැංකුව කඩාම් වැටෙනවා නේද? ඒ නිසා අපිට ඒක තමයි අර අපි කිව්වේ වත්කම් වක්කීම් වල මිස්මැච් එකක් තියෙනවා කියලා බැංකුව. දැන් පැහැදිලි නේද? අවුරුදු 5ක ණයක් දෙනවා. හැබැයි ඒකට සල්ලි හොයාගන්නේ මාස 3ක තැන්පතෝකින්. ප්‍රශ්නයක් නේද? ඒ නිසා තමයි බැංකුවක් හැමතිස්සෙම ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දෙන්නේ. තේරුණාද දැන් ඒක? ඇයි බැංකුවක් ද්‍රවශීලතා ගැටලුවට මුහුණ දෙන්නේ ඇයි කියලා දැන් තේරුණා නේද? මෙයා ණය දෙන අවුරුදු 5කට ඒ ණය දෙන සල්ලි හොයාගන්නේ මාස 3ක තැන්පතෝකින්. මාස 3ක් ගියාට පස්සේ අර තැන්පත් කරවෙලා සල්ලි ඉල්ලුවොත් එහෙනම් මාර ප්‍රශ්නයක් වෙන බැංකුවර නේද? එහෙම නේද? එහෙම නේද? ලංකාවේ තියෙන සියලුම බැංකු මෙන්න මේ අවදානමට මුහුණ දෙන නැත්නම්. ඒ තමයි බැංකුවක බිස්නස් එක. ඒක පාලනය කරගන්නේ කොහොමද? ඒක තමයි ඇල්කෝ කමිටුවක් කරන්නේ. ඒ නිසා අපිට මෙතනදී උපකල්පනය කරන්න වෙනවා මේ තැන්පතුව ආය මාස 3කින් පස්සේ ආය හම්බ වෙනවා කියලා. එහෙම හම්බ වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරොත් බැංකුව ඒ වෙලාවම කඩම් වැටෙනවා. තේරුණාද? තේරුණාද මං කියපදේ? අපිට උපකල්පනය කරන්න ඕන මේ ගානේ මේ තැන්පතුව අවුරුද්දක් පුරාම තියෙනවා කියලා. එහෙම තියෙන්නේ නැහැ කියලා උපකල්පනය කරොත් බැංකුවක් නැති වෙනවා.
තේරුණා නේද? තේරුණාද නැත්නම් තේරුණා. ඔක්කොම මේ ඩිපොසිට් එක නැත්නම් වෙනත් ඩිපොසිට් එකක් හරි ගන්න වෙනවා බැංකුවට මේ පොලියට. පැහැදිලිනේ? හරි. දැන් යමු ඊළඟ කොටසට මේ ගන්න. ඊළඟ කොටසේ කියනවා පොලි අනුපාත 102කින් වැඩි වූයේ නම් ශුද්ධ පොලි ආදායම සහ ශුද්ධ පොලි ආන්තිකය ගණනය කරන්න. පොඩ්ඩක් කල්පනා කරලා හදන්න බලන්න. ඊළඟ හොඳට මතක තියාගන්න මේ බේසිස් පොයින්ට් කියන එක බේසිස් පොයින්ට් 100ක් කියන්නේ 101යි කියන එක. ඒක හොඳට මතක තියාගන්න. සමහර ප්‍රතිශතයක් කර දෙන්න නැතුව බේසිස් පොයින්ට් වලින් දෙන්න පුළුවන්. බේසිස් පොයින්ට් 100ක් කියලා කියන්නේ 100ට එකක් කියන එක. ඒක මතක තියාගන්න. 101යි කියලා දෙන්න නැතුව බේසිස් පොයින්ට්ස් වලින් දෙන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් ඔලිය තියාගන්න. දැන් කියනවා පොලි අනුපාතික 102කින් ඒ කියන්නේ බේසිස් පොයින්ට් 200කින් වැඩි වුණා කියලා. එහෙමනම් දැන් හොයන්න බලන්න පොලි ආදායමයි පොලි වියදමයි කොච්චරද කියලා. මෙතනදී තර විදිහට උපකල්පනය කරන්න වෙනවා තැන්පතු අවුරුද්දක් පුරා තියෙනවා කියලා. තියාගන්න වෙනවා කියලා උපකල්පනය කරන්න වෙනවා. කොම්පොට් පොතක් නේ? කොහොමද? 16ක් තියෙනවද? ඔව්. 16යි 20යි. ඒක ඔක්කොම එකතු කරමු. දැන් කාට හරි කියන්න පුළුවන්ද පොලි ආදායම වෙනසක් වෙනවද? දැන් වෙළඳපොලේ පොලි අනුපාතික 102කින් වැඩි වෙලා තියෙනවා. පොලි ආදායම වෙනසක් වෙද නැද්ද? දැන් මේ ණය දුන්නේ අවුරුදු 5කට ස්ථිර පොලියකට. එවනම් පොලි ආදායම වෙනසක් වෙයිද නැද්ද? වෙයිද නැද්ද? නැහැ. 8ම තමයි නේද? අවුරුදු 5ක් යනකම් වෙළඳපොලේ පොලිය අඩු වුණත් වැඩි වුණත් අපිට හම්බෙන්නේ මිලියන 8ම තමයි අවුරුද්දට. පැහැදිලි නේද ඒක? අයි අපි අවුරුදු 5කටම ණය දුන්නා. ඒ නිසා වෙළඳපොලේ පොලිය අනුපාතය වෙනස් වුණා කියලා අපේ පොලිය ආදායම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නමුත් පොලි වියදම ගත්තොත් ඒක මොකද වෙන්නේ? හැම කාලෙන් කාලට අලුතෙන් ගන්න වෙනවා නේද? එතකොට වෙළඳපොලේ පොලිය අනුපාතික වැඩි වුණොත් අර කලින් ගානටම අපිට තැන්පතු ගන්න පුළුවන් වෙයිද? කලින් ගානටම තැන්පතු ගන්න පුළුවන් වෙයිද 104 ගානෙම? අපේ බැංකුව 104ක් දෙදී තව බැංකුවක් 106ට තැන්පතු ගන්නවා නම් අපේ බැංකුවට තැන්පතු ගන්න පුළුවන් වේද? පුළුවන් වේද බේද? පුළුවන් වේද බේද? සම්පත් බැංකුව 106ක් දෙනවා කමර්ෂල් බැංකුව 104ක්. මිනිස්සු ගිහලා කමර්ෂල් බැංකුවේ තැන්පතු කරයි. තැන්පත් කරයි. තැන්පත් කරයිද නැද්ද? තාර්කික මිනිස්සු ඉන්නවා නම් ලංකාවේ කරයිද නැද්ද? සමහර බ්‍රෑන්ඩ් එකකට ලෙවල් නේද? අපි තුන් බ්‍රෑන්ඩ් එක අමතක කරමු. මිනිස්සු තැන්පත් කරයිද නැද්ද? කමර්ෂල් බැංකුවේ ගිහින්. නෑ නේද? තාර්කික මිනිස්සෙක් නම් එහෙම තැන්පත් කරන්නේ නෑ. එහෙමනම් කමර්ෂල් බැංකුවකට වෙන්නේ මොකද්ද? තැන්පත් වල පොඩි අනුපාතය වැඩි කරනවද අඩු කරනවද?
වැඩි කරන්න වෙනවා. වැඩි කරන්න. එහෙනම් දැන් යාට තැන්පතු ගන්න වෙන්නේ 100ක් ඊ ගන්නද? 106 ගානේ නේද? 6 ගානේ ගත්තාම යාගේ පොලි වියදම දැන් 5.4ක් වෙලා යාගේ පොලි ආදායම සුද්ධ පොලි ආදායම කීයක් වෙනවද? 8න් 5.4ක් ගියාම දැන් 2.6ක් දක්වා පහත ගියා. මේක තේරුණාද? තේරුණාද? පොලි ආදායම වෙනස් නොවෙන්නටත් පොලි වියදම වෙනස් වෙන්නත් හේතුව තේරුණාද? හේතුව තේරුණාද නැද්ද? හේතුවට බලපෑම මොකක්ද ඇත්තට? අපි මෙතෙක් වෙලා කතා කරන් හිටපු මොකක්ද ඒ බලපෑම මේකට? වත්කම වකීම් වල තියෙන පරිණත කාලවල නොගැලපීම් නේද? එහෙම නේද? එහෙම නේද? එහෙම නේද? එහෙම නේද? පෙරණති මේක තමයි බැංකුවක් මුහුණ දෙන අවදානම. වෙළඳපොලේ පොලි අනුපාතික ඉහළ යනකොට අනිවාර්යයෙන්ම වගකීම් වල පොලි අනුපාතික ඉහළ යනවා. නමුත් වත්කම් වල පොලි අනුපාතික එච්චර සීග්‍රයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි වත්කම් වගකීම් කළමනාකරණය ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ පොලි අනුපාතික ඉහළ යන කාලෙක. එහෙම නොකරොත් බැංකුවේ ලාභදායීත්වය එන්න අඩු වෙන්න පුළුවන්. තේරුණාද මේ ගාන හද පැටිද? තේරුණාද නැද්ද? තේරුණා කියලා මම හිතනවා. එහෙමනම් එක්සෑම් එකේ ආපු ගානක් තියෙනවා. ප්‍රශ්නේ මට හොයාගන්න බැහැ. හරි කවන්න ඒක මට හොයාගන්න වෙලා තියෙනවා. අපි එහෙනම් මේ ප්‍රශ්නේ අපි ඊළඟ දවසේ කතා කරමු. අපි අදට පන්තිය මෙතනින් නවත්තමු. එක්සෑම් පේපර් එක හොයාගන්න. මෙතන එනකම් මොන හරි ගැටලු තියෙනවද? මේ කතා කරමින් ඉන්න වත්කම් හා වගකීම් කළමනාකරණයේ පාඩම අපේ අන්තිම පාඩම මට දැන් කිව්ව විදිහට කාරක ප්‍රාග්ධන කළමනාකරණයේ පාඩම අපි කරලා නැහැ. ඒකත් අපි ඊළඟ සතියේ කතා කරමු. ඊළඟ සතියේ ක්ලාස් එක දෙකට පටන් ගත්තොත් කමක් නැහැ නේද? දෙකට පුළුවන් නේද? පටන් ගත්තොත් ප්‍රශ්නයක් නැහැ නේද? පුළුවන් ද දෙකට පටන් ගත්තොත්? දෙකේ ඉඳලා පහමාර වෙනකම්. මොකද අපි අන්තිම දවස නිසා
මිස් වෙච්ච පාඩම් ටික ඔක්කොම බලමු. ඒ වගේම අමාරු මොන හරි පාඩමක් තියෙනවා නම් කියන්න අපි පොඩ්ඩක් රිවිෂන් එකක් හිටවත් කරමු. එහෙනම් ඊළඟ සතිය අපි පන්තිය 2ට පටන් ගමු. අනික් ඒවා සිලබස් ඉවරද? අනිත් සබ්ජෙක්ට්ස් වල සිලබස් ඉවරද නැද්ද අනිත් ඒවා? ඉවරයි ඉවරද ගොඩක් ඉවරයි. හරි. ඉතුරුලා තියෙන ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් විතරද දැන් එතකොට? නෑනේ තව ගත්තනේ. හරි කමන්නේ. අපි ඊළඟ සතිය ඉවර කරමු. මොකද දෙසැම්බර් මුල සතියේ විතර මම හිතන රිවිෂන් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් රිවිෂන් එක කවද? අන්තිම සතියද? දෙසැම්බර් 30. දෙසැම්බර් නේද? එක්සෑම් තියෙන දවසක් තියෙනවද? එක්සෑම් දෙවෙනිදා තියෙන නිසා ජනවාරි 2. ජනවාරි 2ද? හරි. හරි එහෙනම් අපි ඊළඟ සතියේ පාඩම ඉවර කරමු. එහෙනම් මෙතෙක් කල කරපුවා හොඳට බලා ගන්න. හැමෝටම පාස් වෙන්න පුළුවන් අමාරු නෑ. හරි එහෙනම් අපි ඊළඟ සතියේ අන්තිම පාඩම ඉතුරු ටික කරමු. එහෙනම් thank you අපි ඉන්න දවසේ හම්බෙමු.